කාරණා ටික එහෙම මොන හරි ප්‍රශ්න තිබ්බොත් හැමෝටම ප්‍රශ්න තිබ්බොත් ඉතින් කියන්න මොකක් හරි ඉතින් අපි වැඩ පිළිවෙලකට යමු. හරි. එහෙමනම් ඔන්න මම ටියුට් එකට යනවා. ටියුට් එකේ මම අවසානට කතා කරේ මොකද්ද? මට මතක විදිහට ඔයාලත් එක්ක මම යෝජනා ක්‍රම කතා කරා. මට මතක නැහැ කොහෙද මම ඉවර කරේ කියලා. කවුරු හරි මට කියනවද මොන යෝජනා ක්‍රමයේද අපිට කතා කරන්න තියෙන්නේ කියලා? පුතේ සංගායනාව ඔයාලට මතකද අපි අවසානට ඉවර කරපු තැන කොතනද කියලා? විනූෂ ටියුට් එකේ කොතනද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ? මට මතකයි ඔයාලත් එක්ක සංවර්ධන යෝජනා ක්‍රම කතා කරමින් හිටියේ. නමුත් මට මතක නෑ කොහෙද මම නැවතුනේ කියලා. අඩුමතරමේ මැසේජ් එකක් දාන්න බැරිද? කොහෙද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා? මම හිතන්නේ මහවැලි යෝජනා ක්‍රමයක් කතා කරා වගේ. මට කතා කරා වගේ කියන්නේ මේ දෙවෙනි වතාවනේ මම මේ අවුරුදු උගන්වන ළමයිට. එතකොට මට පැටලෙනවා මම කොහෙද ඉවර කරේ කියලා. පිටු අංකයවත් කියනවද අඩුමතරමේ? පේජ් නම්බර් එක? අද අපිට කතා කරන්න තියෙන පේජ් නම්බර් එක මම පුතාලගෙන් අහන්නේ. කවුරුත් කියන්නේ නැහැ. සංවර්ධන යෝජනා ක්‍රම තමයි සාකච්ඡා කරමින් හිටියේ. මට මතක විදිහට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයට ගියා. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ඉවර කරාද? සංගායනා මාව ඇහෙනවද? ඔව් සර් මට එදා අවසාන වෙනකන් ඉන්න බැරි වුණා සර්. අවසාන වෙනකන් හිටියේ කවුද? දිල්ෂා ඔයා ගිය සතියේ ක්ලාස් එකේ අවසාන වෙනකන් හිටියද? ඔව්. පුතාට මතකද අපි අවසානට ඉවර කරේ මොන යෝජනා ක්‍රමයෙන්ද මොන පිටුවෙන්ද ඉවර කරේ කියලා කියන්නේ? අයියෝ කවුරුද? හිටියේ නෑ සර් අපිට කරන්ට් ගියාට පස්සේ වුණා ඒක. රෙකෝඩින් ගත්තේ නැද්ද? නෑ සර් දැම්මේ නෑනේ. රෙකෝඩින් එක පුතේ ඔයාලා එක එක්කෙනා මගෙන් ඉල්ලන්න ඕනේ. එතකොට තමයි මම දාන්නේ. එහෙම නැත්නම් ගෲප් එකට දාන්නේ නැහැ රෙකෝඩින් එක. හරි සර්. ඔයාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගෲප් එකට හැමෝටම දාන්නේ නැහැ. අවශ්‍යතාවය තියෙන අයට විතරක් තමයි දාන්නේ.
හරි වැඩේනේ. දැන් ඒකට මම කොතනද දැන් ඔයාලා කරන්ට් එක යනකොට හරි තිබ්බ විනුෂ්‍ය හිටියද අවසාන වෙනකන්? නෑ සර් මම හිටියේ නෑ. අයියෝ. දැන් මට කියන්නකෝ ඔයාලා කොතනින්ද මේ පාඩම කරන්න ඕනි කියලා. ඔයාලට පිටු අංක කියන්නේ. එතකොට මම මෙතන එතන ඉඳන් කන්ටිනියු කරන්නම් පාඩම. මට chat එකට දාන්න මේ ඔයාලට පිටු page number එක මොකද්ද කතා කරන්න ඕනි කියලා. ඔයාලා හිටපු නැති තැන දැන් ඔයාලා දන්නවනේ. 12. Okay. පිටු අංක 12 right? මහවැලි සංවර්ධන යෝජනාකරණයේ අරමුණු පිටු අංක 12 තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට අවසාන රණ්ඩපේ ජලාශ ව්‍යාපෘතිය සාකච්ඡා කරන්න ඇති. ඊට පස්සේ අපිට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ තියෙන අරමුණු මොනවද කියන්නේ. දැන් මේකේ අරමුණු ගොඩාරියක් තියෙනවා. එතකොට අපිට දැන් අපි දැන් කතා කරන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අණු ව්‍යාපෘති ගොඩාක් රණ්ඩපේ ජලාශ ව්‍යාපෘතිය, රන්දිනිකල ජලාශ ව්‍යාපෘතිය, මේ විදිහට ව්‍යාපෘති කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය කිය ව්‍යාපෘති ගොඩාක් කතා කරන්නේ. මේ හැම එකකින්ම රටට උන දේවල් තමයි ඇත්තටම අරමුණු වෙලා තියෙන්නේ කාලේ. එතකොට අපිට දැන් මේක විභාගයට ආවොත් එහෙම අපිට ඒවා මතක් කර කර ලියන්න පුළුවන්. එහෙම නැතුව මේ ලොකුවට හිත එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. අන්තිමේ දැන් වතුර දෙන්නේ මේ මොකද්ද ප්‍රධාන දේ? ජලය සැපයීම නම් හරි. දිල්ෂාගේ සිග්නල් නැහැ කට් වෙනවලු. කමන්න නැහැ පුතේ. දැන් රෙකෝඩින් දාලා තියෙන්නේ. පුතා රෙකෝඩින් එක ඉල්ලන්න. එතකොට මට දැන් හැම මතක් වෙන්නේ නැහැ රෙකෝඩින් දැන්. අද ක්ලාස් එක කරාන් පස්සේ හෙට හවස වෙනකොට මේක අප්ලෝඩ් වෙනවා. එතකොට හෙට හවසට ඔයාලා හරියටම කිව්වොත් එහෙම සර් මේ රෙකෝඩින් දෙන්න කියලා අහන්න. එතකොට සමහර විට මට අමතක වෙලා ඉවන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවත මැසේජ් කරන්න. නැවත මැසේජ් කරන්න. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මට කරදරයක් කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා රෙකෝඩින් එක එවන්න කියලා මේ එව්වේ නැත්නම් ආයෙසරයක්වත් කෝල් කරලා හරි කියන්න. එතකොට මේ මට ඔයාලට මේ රෙකෝඩින් එක මම ඔයාලට කොහොමද දානවා. එතකොට ආහාර අතින් රට ස්වයංපෝෂිත කිරීම අංක 1නේ. දැන් කෘෂිකර්මය දියුණු කරන්නනේ ජලය සපයන්නේ රටේ වියලි කලාපයට මහලු ගඟ හරස් කරලා අපි වතුර අරන් යන්නේ. දකුණට වතුර අරන් යන්නේ මේ කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරන්න. ඒත් කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වෙනවා කියන්නේ මිනුෂ අනිවාර්යයෙන්ම ආහාර අතින් රට ස්වයංපෝෂිත වෙනවා. ඒතර ආහාර අතින් රට ස්වයංපෝෂිත කිරීම තමයි පළවෙනි අරමුණ. අනිත් එක තමයි රැකී ආරක්ෂා ප්‍රශ්නේ විසඳීම. ඒතර මේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදනය දැන් අපේ රටේ උනත් ඕනිම රටක ලෝකයේ හැම රටකම කෘෂිකර්මාන්තයේ බේස් කරගෙන කෘෂිකර්මාන්තයේ පදනම්ව තමයි කර්මාන්ත සහ සේවා ඇවිල්ලා තියෙන්නේ. එතකොට කෘෂිකර්මාන්තයේ පදනම්ව මේ කර්මාන්ත සහ සේවා ශාස්ත්‍රයේ වර්ධනය වීම තමයි ඕනිම රටක සිද්ධ වෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරනවා. එතකොට මේ රැකියා ප්‍රශ්නේ විසඳීම සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ජල විදුලි උත්පාදනය අපි දන්නා මේ ජලාශ ව්‍යාපෘති හැම එකම වගේ ජල විදුලි ලංකාවේ මහවැලි ගඟ ආශ්‍රිතව තමයි වැඩිම ජල විදුලි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ. right ඊළඟට සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම වෙනුවට නව විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම යෙදීම. මෙතන සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට වෙනත් ක්‍රම නව විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමත් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ එක අරමුණක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මහවැලි පහළ නිම්න ජනාවාසකරණය. ඒ කියන්නේ දැන් තෙත් කලාපයට කේන්ද්‍රස්ථාන තෙත් කලාපයට යොමු වෙලා තිබ්බ ජනගහනය ව්‍යාප්තිය ඒ පැත්තෙන් මිනිස්සු ගෙනියලා මේ වියලි කලාපයේ ජනාවාසකරණය කිරීම. ඒ කියන්නේ මහවැලි පහළ නිම්නය කියන්නේ වියලි කලාප. ඒතර වියලි කලාපයේ මේ පදිංචි කරන එක මේ මහවැලි ව්‍යාපෘතිය ගැන දැන් ඔයාලා නිකන් අහලා බලන්න ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් ඔයාලගේ ආච්චිලා සීයලා හරි ඔයාලගේ අම්මලා තාත්තලා හරි ඔයා ඉන්න ඔය ප්‍රදේශයට ආවේ කොහොමද කියලා. ඒතර එයාලා කියයි මෙන්න මේ විදිහට මෙන්න මේ ව්‍යාපෘති කරනකොට මේවට යට වෙලා මෙන්න මේ විදිහට තමයි අපේ අම්මලා තාත්තලා ඇවිල්ලා තියෙන්නේ. ওই විදිහට කතාව කියයි. දැන් ලොග්ගලොය ජලාශ ව්‍යාපෘතිය මේට යට වුණාන් පස්සේ ඒ මිනිස්සු වෙන තැන් වලට ගිහින් පදිංචි කරවලා තියෙනවා. ඒතර මේ වගේ පදිංචි කිරීම ගොඩාක් කරලා තියෙනවා. right ඊට පස්සේ දේශීය විදේශීය ආයෝජන මහලි කලාපයට ගලා යෑම. ඒතකොට කෘෂිකර්මාන්ත දිනු වෙනකොට මිනිස්සු දේශීයව ඉන්න සල්ලිකාර මිනිස්සු වගේම
විදේශීව ඉන්න කම්පැනි එයාලගේ මුදල් යොදවනවා මේ වියලි කලාපයට මහවැලි කලාප වලට. එතකොට ඒ වගේ සංවර්ධනය සිද්ධ වෙනවා. ඊට පස්සේ ගොවිපළෙන් බැහැර රැකියා අවස්ථා ඇති කිරීම. ඒක මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ එක අරමුණක් තමයි රැකියා ප්‍රශ්නයට විසඳීම. එතකොට ගොවිපළෙන් බැහැර කියන්නේ මේ වගේ ඍජු රැකියා කියන්නේ කෘෂිකර්මාන්තයේම නියැලලා ඉන්න රැකියා තියෙනවා නම් ඒවා ඍජු රැකියා. නමුත් කෘෂිකර්මාන්තයේ පදනම් වෙන කර්මාන්ත සහ සේවා ආශ්‍රිතව රැකියාවක් කරනවා නම් ඒක වක්‍ර රැකියා. ඒ කියන්නේ මේ ගොවිපළෙන් බැහැර රැකියා අවස්ථා ඇති කිරීම කියන්නේ වක්‍ර රැකියා අවස්ථාවක් ඇති කිරීම. ඉස්සරහට කතා කරනවා විභාගයට පවා අහනවා ඍජු රැකියාවක් සහ වක්‍ර රැකියාවක් කියන්නේ මොකක්ද කියලා. අපි සාකච්ඡා කරමු ඉස්සරහට තව. ඒ වගේම තමයි මහවැලි ජනපදයන්ගේ ඒකපුද්ගල ආදායම වැඩි කිරීම. කෘෂිකර්මාන්තයේ නගා සිටි බවම පස්සේ අනිවාර්යයෙන්ම පුද්ගලයෙක් ලබන ආදායම වැඩි වෙනවා. එක පුද්ගලයෙක් ලබන ආදායම වැඩි වෙනවා. එතකොට අපි ඒක පුද්ගල ආදායම කියනවා. ඒක පුද්ගල ආදායම කියන්නේ රටේ දරදේශීය නිෂ්පාදනය රටේ ජනගහණයෙන් බෙදුවම පස්සේ එන අගය තමයි ඒක පුද්ගල ආදායම කියන්නේ. ඔයාලා පුළුවන් නම් මේක පැත්තක නෝට් එකක් දාගන්න. රටේ දලදේශීය නිෂ්පාදනය රටේ ජනගහණයෙන් බෙදුව විට ලැබෙන්නේ ඒක පුද්ගල ආදායමයි කියලා. පැහැදිලිනේ? රටේ ඒ දලදේශීය නිෂ්පාදනය රටේ තියෙන ජනගහණයෙන් බෙදුවම ඒක පුද්ගල ආදායම එනවා. වනවගා ව්‍යාප්ත කිරීම හා පරිසර ආරක්ෂණය වැඩපිළිවෙල බලන්න මම මේක කතා කරවලත් එක මතක ඇතියට වික්ටෝරියා වගේ රන්දනිගල වගේ ආරක්ෂිත රක්ෂිත ඒ කියන්නේ වන රක්ෂිත පිහිටලා තියෙන ඔය ජලාශ ආශ්‍රිතව ඒවට මිනිසුන්ගේ ඇතුළත් වීමවත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වත් වෙන්නේ නැති විදිහට දැඩි රක්ෂිත කලාප නිර්මාණය කරලා තියෙනවා. නුවර යනකොට ඔයාලා වික්ටෝරියා රක්ෂිතය රන්දනිගල රක්ෂිතය කියලා ඔයාලට බෝඩ් දැක ගන්න පුළුවන්. ඒ වගේ ජනාවාසකරණය වෙලා නැහැ. ඒවා පරිසරය වනවගාව ව්‍යාප්ත කිරීම තමයි ඒකෙදි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මහවැලි ජනපදයන්ගේ සමාජ හා සංස්කෘතික සංවර්ධනයක් ඇති කිරීම මේකත් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ සමාජ සංස්කෘතික දේශපාලනික සංස්කෘතික මේ වගේ තත්ත්වය සංවර්ධනය කිරීම ඒක ඔටෝම වෙනවනේ කෘෂිකර්මාන්තේ දැන්. මේවා නිකන් හිතා තමයි ලියන්න තියෙන්නේ. මේ වගේ ඇත්තම කරුණු 5ක් විතර හොඳට මතක තියාගන්න. කරුණු 5ක් මතක තියා ගැනීම ප්‍රමාණවත් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ආරමුණු. right? කෘෂිකාර්මික යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට දායකත්වයේ උනේ කොහොමද? ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉකොනොමි එකට කොහොමද මේක දායකත්වයේ උනේ? දැන් මේක එකම දේ ආයෙ කතා කරන්න තියෙන්නේ ජනගහන ව්‍යාප්තිය සිද්ධ වුණා. එක පැත්තකට ව්‍යාප්ත වෙලා තිබ්බ ජනගහනය තෙත් කලාපයට විතරක් ව්‍යාප්ත වෙලා තිබ්බ ජනගහනය වීලි කලාපයටත් යවන්න හැකියාවක් තිබ්බා. ඒ කියන්නේ ජනගහන ප්‍රතිව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායකත්වයේ දක්වන එක ශේෂ්ත්‍රයක්. ඒතර මේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේ ඇතුළත තෙල්දිනේ නගරය වෙනුවට රජවැල්ල මේක අපි කතා කරා. කොත්මලේ ජලාශයෙන් යට වුණු පවුල් 3200ක් මහවැලි එච් කලාපේ තඹුත්තේගම ඔයාලා කැම්පස් ගියාන් පස්සේ මේ මහයිලුප්පල්ලම කියලා උප කැම්පස් එකට යනවා කියලා මම කියවනේ පළවෙනි මාස 6. එතකොට මම කියන්නේ මේ කෘෂි කර්ම කළමනාකරණයේ උපාධි කරන්න ගියොත් එහෙම. එතකොට මේකේ එච් කලාපේ තමයි මහවැලිප්පල්ලම පිහිටලා තියෙන්නේ. ඒක තඹුත්තේගම ප්‍රදේශයේ මේ තමයි ගල්නෑව මීගලාව මේ පැත්තේ තියෙන ගම්මේ. එප්පාවල වගේ ප්‍රදේශවල මේ පදිංචි කරලා තියෙනවා කොත්මලේ ජලාශයෙන් යට වුණු පවුල් 3200ක්. ලේසි නෑනේ පවුල් 3200ක් මේ කොත්මලේ ජලාශය යට වුණාට පස්සේ යවන එකනේ. ඒතර ඒ වගේ ජනගහන ප්‍රතිව්‍යාප්තියක් සිද්ධ කරලා තියෙනවා. ඒතර රටේ සංවර්ධනය හැම තැනටම ව්‍යාප්ත වෙලා යනවා. ඒ වගේම තමයි මේ එප්පාවල වලට ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. ඔයාලා පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න එප්පාවල ප්‍රසිද්ධ මොනවටද කියලා. අපි කෘෂිකාර්මික වශයෙන් එප්පාවල ප්‍රධාන දෙයකට ප්‍රසිද්ධයි. පුළුවන් නම් කවුරු හරි දන්නවනම් මට මැසේජ් එකක් දාන්න එප්පාවල ඇයි ප්‍රසිද්ධ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා නව රැකියා ජනගහන ව්‍යාප්තිය නිසා රැකියා නියුක්තිය ඉහළ යාම. ඒ කියන්නේ රැකියා ජනනය වීම මහවැලි මේ සංවර්ධන යෝජනා ක්‍රම වලින් වගේ විශේෂ යෝජනා ක්‍රම වලින් මොකද්ද උනේ? නව රැකියා උත්පාදනය වුණා. ඒ නිසා රැකියාවල නිරත වෙලා ඉන්න පුද්ගලයන් ගාන රැකියා නියුක්තිය කියන්නේ ඒකයි. රැකියාවල නිරත වෙලා ඉන්න පුද්ගලයන් ගාන මොකද උනේ? වැඩිවීමක් සිද්ධ වුණා. රැකියා නියුක්තිය. ඒතකොට මේකෙදී ඍජු රැකියා සහ වක්‍ර රැකියා. මොනවාද ඍජු රැකියා කියන්නේ? මේ කෘෂිකර්මාන්තයේම නියැල වෙලා ඉන්න රැකියා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මිරිස් විසුතු අන්න හරි පූර්ණිමා උත්තරේ වගේ හරි ෆොස්ෆේට් රොක් ෆොස්ෆේට් රයිට් ෆොස්ෆේට් වලට තමයි මේ එප්පාවල ප්‍රසිද්ධ. නිදියක් ලංකාවේ තියෙන පිටරට යවන අපනයනය කරන
ෆොස්ෆේට් අපනයනය කිරීමට පවා තියෙන හොඳ නිදියක් තියෙනවා එපාවල රොක් ෆොස්ෆේට් කියලා අපි කියන්නේ රොක් ෆොස්ෆේට් නිදියක් තියෙනවා මේකේ කැනීම් කරලා මේක ෆොස්ෆේට් නිපදවලා කර්මාන්ත ශාලාවේ ලංකාවේ නිපදවලා පිට රටවලට පවා යවනවා රයිට් ඒක අපේ රටේ ලොකු සම්පතක් ඊට පස්සේ අපි මේ කතා කරේ දැන් මේ ඍජු රැකියා කිව්වොත් එහෙම දැන් අපි විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙනවා නම් ඒ ඕනමන්ටල් ෆිෂ් එහෙම නැත්නම් විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලීම ඍජු රැකියාව. ඒතර විසිතුරු මත්ස්‍ය වගාවට දැන් අපි හිතමු මාළුන්ට කෑම හදන කම්පැනි එක වැඩ කරනවා නම් මාළුන්ට කෑම හදන කම්පැනිය ඍජුවම කෘෂිකර්මාන්ත නියැල වෙන්නේ නැහනේ. ඍජුවම කෘෂිකර්මාන්ත නියැල වෙන්නේ අර විසිතුරු මත්ස්‍ය වගාව කරන මිනිහ. ඒ කියන්නේ ඒකේ වැඩ කරන අය. එතකොට වක්‍ර රැකියාවක් තමයි අර මාළුන්ට කෑම හදන එක. පැහැදිලිද? ඒ වගේ දැන් අපි හිතමුකෝ වී වගාවේ නියැලෙන කට්ටිය ඉන්නවා නම් වී වගාව කරන කට්ටිය ඍජු රැකියාවක්. ඒකේ යාළගේ ඍජු රැකියාව. හැබැයි ඔයා වී වගාවට ගැලපෙන පොහොර නිෂ්පාදනය කරනවා නම් වී වගාවට ගැලපෙන පලිබෝධනාශක කරනවා නම් අන්න ඒවා ඒ වගේ පොහොර මේ වගේ යෙදවුම් මේ නිපදවන කර්මාන්ත ශාලාවක ඉන්නවා නම් ඒ ඔයාගේ රැකියාව කෘෂිකාර්මික ආශ්‍රිත ඍජු රැකියාවක් නෙමෙයි වක්‍ර රැකියාව. එතකොට අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනි ඍජු රැකියාවක් කියන්නේ කෘෂිකර්මාන්තයම පදනම් කරගෙන ඒකෙම ජොබ් එකක් කිරීම. එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයට ලං වෙන කෘෂිකර්මාන්තයේ නිසා ඇතිවන වෙනත් කර්මාන්ත ශාලාවක ඔයා ක්‍රියා කරනවා නම් ඔයාගේ ඒ රැකියාව වක්‍ර රැකියාවක්. ගොඩක් අය කැමති ඍජු රැකියාවට වඩා වක්‍ර රැකියාව. ඇයි ඍජු රැකියාවල කෙලිම කෘෂිකර්මාන්තේ නිරෙන්න තියෙන්නේ? එහෙම නෙමෙයි. උපදේශන සේවා සපයන්න දැන් ඔයාලා ඉගෙන ගන්න ඇයි? ඔයාලා ඉගෙන ගන්නේ කෘෂිකර්මාන්තේ නියැලෙන්න නෙමෙයි ළමයි. කොහොම වුණත් මෙතන 190%ක්ම කෘෂිකර්මාන්තේ නියැලෙන්න නෙමෙයි ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ කෘෂිකර්මාන්තේ ආශ්‍රිත වෙනත් ජොබ් වලට යන්න. ඒකනේ ඔයාලගේ පදනම. දැන් අපි වුණත් එහෙමනේ. දැන් අපි කෘෂි විද්‍යාව උගන්වන ගුරුවරයෙක් වෙලා ඉන්නවා. අපි කෘෂිකර්මාන්තේ නියැලෙන්නේ නැහනේ. ඒතර අපිට ඍජු රැකියාවක් නෙමෙයි අපි කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාව. ඒතර අන්න ඒ විදිහට ඍජු රැකියාව සහ වක්‍ර රැකියාව පැහැදිලිව වෙන් කර ගැනීම හැකියාව තියෙන්න ඕනේ. ඔයාලට යම් කිසි දැන් මේ නෝට් එකේ මෙතන නෝට් එකේ ඒ සම්බන්ධ කාරණා අමතර කරුණු කියනකොට පැත්තක ඍජු රැකියාව සහ වක්‍ර රැකියාවක තියෙන ස්වභාවය ලියා ගන්න. මොකද ටියුට් එක දැන් ඔයාලා ගාව තියෙනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ වගා කරන බීම් වලට ජලය සැපීම නිසා කන්න දෙකම යලමහ වගා කිරීම ප්‍රධාන දෙයක් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනයද. දැන් අපි හිතමුකෝ අපි වියලි කලාපේ ඉන්නේ අපිට ඊසාන දිග මෝසම වර්ෂාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට වැස්ස තියෙන මහ කන්නේදී විතරක් අපි වගා කරලා යල කන්නේ වගා කරන්නේ නැතුව ඉන්න ගියාම රටේ ආර්ථිකයට ලොකු හානියක් වෙනවනේ. ඒතකොට අපි අපේ අස්වැන්න වී අස්වැන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී අපිට මේ ජල සම්පාදනය සිද්ධ වෙන හින්දා මහවැලි යෝජනා ක්‍රම වලින් ජලය සපයන හින්දා අපිට යලමහ කන්න දෙක වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රටේ සංවර්ධනයට මේක ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තමයි මේකෙදී ආහාර අතින් ස්වයංපෝෂිත වෙලා ආහාර සුරක්ෂිතතාවයේ ඇති වෙනවා. නිවැරදි ගුණාත්මක යුතු නිවැරදි ප්‍රමාණයෙන් ආහාර ලබා ගැනීමට හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මිනිසුන්ට ආහාර පිළිබඳව සුරක්ෂිතතාවය ෆුඩ් සිකියුරිටි එකක් ඇති වෙනවා. ඒ නිසා මේක රටේ ආර්ථිකයට වැදගත්. මොකද රටේ මිනිස්සු කාලා හිටියොත් තමයි ගුණාත්මක යුත් ආහාර කෑවොත් තමයි මිනිසුන්ට රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට දායක වෙන්න පුළුවන්. එහෙම නැතුව බඩගින්න ඉඳලා මේ වැඩේ කරන්න බෑ. අනික සෞඛ්‍ය ආරක්ෂිත නැති ගුණාත්මක රහිත ආහාර ගත්තා කියලා එයාලා රෝගී තත්ත්වයට පත් වුණොත් එහෙම දැන් වකුගඩු රෝගය වගේ මම ඔයාලට වීඩියෝ එකක් ප්ලේ වෙන්න දැම්ම ඉස්සරහ ඒකේ පොඩි විස්තරයක් යනවා. එතකොට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණොත් ස්වයංපෝෂිත වීමවත් රටේ ආර්ථිකයට දායකත්ව වීමක් අපිට පිළිගැනීමට හැකියාවක් නැහැ. අනිත් එක තමයි මේ ආහාර සුරක්ෂිතතාවය ඇතිවීම තුලින් අපිට ඊළඟ කාරණේ සිලබස් එකේ දාලා තියෙනවා. ඒ හින්දා දාලා තිබ්බට මේක ඇත්තම දෙකම එකට සම්බන්ධ වෙලා යන එකක්. ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ යාම හා නිරෝගී ජනතාව බිහිවීම. ඉතින් ආහාර සුරක්ෂිතතාවය ඇති වෙනවා කියන්නේ ඒකම තමයි. නේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති නිවැරදි ගුණාත්මක යුතු ආහාර නිවැරදි ප්‍රමාණයෙන් ලැබෙනවා නම් නිරෝගී ජනතාව බිහිවීම සහ පෝෂණ තත්ත්වය ඉහළ යාම සිද්ධ වෙනවා. එතෙන් දැන් මේ ඇග්‍රි වල තියෙන දේ අපි දැන් හිතනවා ආහාර සුරක්ෂිතතාවයේ ඉහළ යාම කියලා ලිව්වම ඇති කියලා. එහෙම නෑ. ඒක එලබොරේට් කරලා තියෙනවා. ඒක තව පැහැදිලි කරලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය නිසා පෝෂණ තත්ත්වය ඉහළ යාම සහ නිරෝගී ජනතාවක් ඇතිවීම. ඒක වෙනම පොයින්ට් එකක් විදිහට අරන් තියෙනවා.
ඒතර වෙනම පොයින්ට් එකක් විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ නිසා ඔයා අනේ ආහාර සුරක්ෂිතතාවයෙන් ඒක කියනවනේ. ඒතර ආයෙ ලියන්න ඕනේ නැහැ. ඔක කියලා එහෙම අතාරින්න එපා. මොකද කරුණු දෙකක් විදිහට තමයි ලකුණු දෙක. නැත්තම් ලියන්න දෙයක්වත් නැති වෙනවා. අපි ඒ විදිහට එහෙම හිතුවොත් තියෙනවා. ඊට පස්සේ නව සංවර්ධන මධ්‍යස්ථාන දඹුල්ල මීගොඩ වගේ ආර්ථික මධ්‍යස්ථාන ඇති කරලා රටේ තියෙන නිෂ්පාදන එක තැනකට අරගෙන ඊට පස්සේ රට පුරාම බෙදා හැරීමට හැකි වෙන විදිහට වෙළඳ පොලක් ඇති කිරීම සිද්ධ වුණා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම මගින්. ඊට පස්සේ මේකෙන් ඉඩම් නොමැතියට ඉඩම් ලැබීම සිද්ධ වුණා. මොකද ජනාවාසකරණය සිද්ධ කරනවත් එක්කම ඉඩම් ලැබුණා. ඔයාලා දන්නවා පරණ අයට ඉඩම් කුඹුරු අක්කර කුඹුරු ඉඩමකුත් හම්බෙලා තියෙනවා, ගොඩ ඉඩමකුත් හම්බෙලා තියෙනවා. මේ විදිහට ඔයාලගේ ආච්චිලාට හම්බෙලා තියෙන ඉඩම් පිළිබඳ බලන්නකෝ. අන්න ඒ විදිහට ඉඩම් ලැබීම සිද්ධ වෙලා තියෙනවා වීලි කලාපයේ පැත්තේ. කෘෂිකාර්මික යෙදවීම සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. මේ මොකද කෘෂිකර්මාන්තයේ දියුණු වෙනවත් එක්කම බීජ පොහොර යන්ත්‍රෝපකරණ වලට තියෙන ඉල්ලුම වැඩි වීම ආර්ථික සංවර්ධනය මොකද වෙනම කර්මාන්ත ඇතිවීමට හේතුවක් වෙලා තියෙනවා. අනිත් එක තමයි ජල විදුලිය ලැබීම මගින් කර්මාන්ත ඇතිවීම. එතකොට ජල විදුලි බලය තියෙනවා කියන්නේ නව කර්මාන්ත ඇතිවීමට එක හේතුවක්. යටිතල පහසුකම් මහා මාර්ග පාසල් මේවා දියුණු වෙලා තියෙනවා. නිෂ්පාදනය වැඩි වීම තුළ ආනයනය අඩු වීම නිසා විදේශ විනිමය ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා අපේ රටට ගේන ආනයනය අඩු වෙලා විදේශ විනිමය ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ පිට රට වලට යන සල්ලි ප්‍රමාණය ඉතිරි වෙලා තියෙනවා. කෘෂිකාර්මික යෝජනා ක්‍රමයෙන් ලැබෙන ආදායම ප්‍රාග්ධනය වශයෙන් යොදාගෙන වෙනස් සංවර්ධනය. ඒ කියන්නේ කෘෂිකාර්මික භෝග වෙන රටවලට අපනයන කියලා සහ ඒ මගින් ඇතිවෙන සල්ලි වලින් මොකද කරන්නේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති ඇති කරගන්න හැකි වෙලා තියෙනවා මේ යෝජනා ක්‍රමත් එක්ක. ඒතකොට මේ යෝජනා ක්‍රම හින්දා රටේ ලොකු සංවර්ධනයක් ලොකු ආර්ථික විප්ලවයක් සිද්ධ වෙලා තියෙනවා මේ ගොවි ජනපද ව්‍යාපාරත් එක්ක ළමයි. ඒ නිසා ඒක අපි දන්න මහවැලි කඩිනම් ව්‍යාපාරයක් විදිහට තමයි මහවැලි ප්‍රොජෙක්ට් එක ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් එක්ක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ව්‍යාපෘති හින්දා දැන් අපේ පැතිවල මිනිස්සු ඇත්තටම වගා කරන්නේ මහවැලි ජලයට පින් සිද්ධ වෙන්න යල කන්නේදී. ඒ වගේ මහවැලි ප්‍රදේශයක අපි ජීවත් වෙන්නේ නේ. මහවැලි සීවල දෙන සමහර අය ඔය හසලක පැත්තේ ඉන්න කටි මහවැලි සිස්ටම් B වල ඉන්නවා. ඒතකොට මේ වගේ මහවැලි කලාපවල තමයි අපි ජීවත් වෙන්නේ ගොඩක් අය. ඊට පස්සේ දැන් ඔය දැන් මේ දෙහියත කණ්ඩි පැත්තෙන් අපේ ජාතික මේ පැත්තේ ඉන්න දරුවොත් ඔයාලත් ඉන්නේ මහවැලි කලාපවල තමයි. ඒතර ඔයාලගේ ඒ විදිහට අපි දැන් මහවැලි හෙඩ් ඔෆිස් පවා තියෙන්නේ ඔයාලගේ පැත්තේනේ. ඔයාලා දන්නවා ඒක. රයිට්. ඊට පස්සේ හරිත විප්ලවය. අපිට කතා කරන්න තියෙන එකක් තමයි හරිත විප්ලවය. ග්‍රීන් රෙවොලුෂන් එක. ග්‍රීන් රෙවොලුෂන් එකත් මට මතක විදිහට මම අවසානයේදී කතා කරා. මේකෙදි අපි කතා කරන්නේ ඉස්සර ලෝක යුද්ධ තිබ්බනේ ළමයි. පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය කියලා ලෝක යුද්ධ තිබ්බනේ. මේ ලෝක යුද්ධ වලින් පස්සේ මේ ලෝක යුද්ධ වලට නිෂ්පාදනය කරපු යුද උපකරණ තිබ්බනේ. ඒ වගේ වෙඩි බෙහෙත්, මේ වගේ රසායනික ද්‍රව්‍ය වලින් මේ දේවල් නිෂ්පාදනය කරලා තිබ්බේ. ඒතුළු දැන් මේ දෙවෙනි ලෝක යුද්ධයේදී ඔය ඇති වුණ කාර්මික විප්ලවයක් සිද්ධ වෙනවනේ. කාර්මීකරණය සිද්ධ වෙනවනේ. කාර්මීකරණයත් එක්ක මේකේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වීමත් එක්ක ඒ රසායනික ද්‍රව්‍ය වලට කරන්න දෙයක්. එතකොට රසායනික ද්‍රව්‍ය වලට කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. එතකොට මේකත් එක්ක කොහොම හරි පරිශ්‍රණත් එක්ක මේ පැල වලට මේ රසායනික ද්‍රව්‍ය සමහර ඒවා එකතු කරාම පස්සේ මේ රසායනික ද්‍රව්‍ය වලින් පැලවල අපි හිතනවටත් වඩා වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සංවර්ධනයත් එක්ක මේ පැලවල වර්ධනයත් එක්ක මේ හරිත විප්ලවය ඇති වෙලා තියෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කාර්මීකරණ නිසා යන්ත්‍ර උපකරණ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. යන්ත්‍ර උපකරණ කාර්මීකරණය කියලා කියන්නේ ඒකනේ. ඒතර යන්ත්‍ර උපකරණ නිෂ්පාදනය වැඩි වීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙනවා කෘෂිකර්මාන්තයේ. ඒ වගේත් එක්කම විද්‍යාත්මක දැනුම දිනුවත් එක්කම තමයි අලුත් ඥාන තාක්ෂණය උපයෝගී කරගෙන ප්‍රභේද අලුත් නව නිෂ්පාදනය වැඩි නිෂ්පාදනයක් ඇති වෙන දෙමුහුම් ප්‍රභේද ඇති කර ගැනීමට ඒ කාලේ විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි හරිත විප්ලවය සිද්ධ වෙන්නේ. ඒතර 1960 මුල් භාගයේ තමයි බටහිර රටවල සිද්ධ වුණේ කාර්මික විප්ලවය. ඒකත් එක්ක අපි දන්නවා මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වෙලා ජනගහනය ඉහළ යනවා. ඒකත් එක්ක ඒකට ඒ ජනගහනය ඉල්ලුමට සරලන විදිහට ආහාර සපුරාලා එන්න දෙමුහුම් ප්‍රභේද නිෂ්පාදනය යාන්ත්‍රීකරණය අධියදුම් භාවිතය තුලින් ඒ කියන්නේ අධියදුම් කියන පෙහෙත් පොහොර මේ ඔක්කොම
කෘෂි රසායන ද්‍රව්‍ය මේ ඔක්කොම භාවිතය තුළින් ඒකක භූමියක ඵලදාව. ඒ කියන්නේ එක භූමියක ඒ කියන්නේ අපි හිතමුකෝ භූමිය වර්ග ඒ භූමියක් කොහමද අපි මේ ඒකක ශ්‍රේෂ්ඨ ඵලය ප්‍රකාශ කරන්නේ? භූමියක ශ්‍රේෂ්ඨ ඵලය ප්‍රකාශ කරන්නේ අපි හිතමුකෝ මේක 1යි මේක 1යි. එතකොට 1 1 වරක් 1 වර්ග මීටර වර්ග 1යිනේ. නේද? එතකොට මේක ඔයා ගන්න මීටර වලින් නම් එතකොට මොකද්ද? වර්ග මීටර 1යි. එතකොට ඔය ඒකක භූමියක්. වර්ග මීටර ඒකක ඒකක භූමියක්. අපිට ඕන නම් මේක අපි ගන්නවා නම් දැන් මේක වර්ග මීටර වලින් ප්‍රකාශ කරන්නේ නැතුව අපිට භූමියේ අපිට ඉඩමක ශේෂ්ත්‍රය ඉඩමක වපසරිය පෙන්වන්න පුළුවන් හෙක්ටයාර වලින්. හෙක්ටයාර වලින්. ඔයාලා දන්නවද හෙක්ටයාර එකක් කියලා කියන්නේ? දැන් අපි තුමු මේ ඒකක ශේෂ්ත්‍ර ඵලයක් නෙමේ. ඒකක භූමියන්නේ හෙක්ටයාර එකක් කියන්නේ එකක්නේ. උත්තරේ එක වෙනවා නම් ඒකක භූමිය. ඒතර ඒකක භූමියකින් අපි දැන් අස්වැන්න කලින් ගත්තේ අස්වැන්න V කිලෝ 2000යි කියලා හිතන්නකෝ. හැබැයි හරිත විප්ලවය වුණාට පස්සේ V කිලෝ 5000ක් විතර ගන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්න එතකොට ඒකක භූමියක ඵලදාව වැඩි කරලා තියෙනවනේ. අන්න ඒ විදිහට තමයි හරිත විප්ලවයේදී ඒකක භූමියක ඵලදාව ඉහළ නැංවීම ක්‍රියාවලියක් තමයි හරිත විප්ලවයේදී සිද්ධ වෙන්නේ. එතකොට මේකේ ඔයාලා ආහාර ඉල්ලුමට සැරිලන විදිහට කියන්න ඕනේ. දෙමුහුම් ප්‍රභේද නිෂ්පාදනය, යාන්ත්‍රීකරණය, අධියදූම් භාවිතය කියන එක කියන්න ඕනේ. අනිත් එක තමයි ඒකක භූමියක ඵලදායතාව ඉහළ නැංවීම කියන මේ පොයින්ට් ටික අනිවාර්යයෙන්ම ඔයාලා මේ හරිත විප්ලවය කියන එක අර්ථ දක්වද්දී ලියන්න ඕනේ. එතකොට හෙක්ටයාර එකක් කියන්නේ ළමයි වර්ග මීටර 10000. මේක අපි ඉස්සරහට මේ කැල්කියුලේෂන් වලට ගණනය කිරීම වලට ගන්නවා. මතක තියාගන්න වර්ග මීටර 10000කට තමයි හෙක්ටයාර එකක් කියන්නේ. ඒකද ඔයාලා වර්ග මීටර 10000. වර්ග මීටර 10000ක් කියන්නේ පුතේ මේ සාමාන්‍යයෙන් මේ විදිහට. right මීටර 100 මීටර 100 කොටුවක්. මීටර 100 කොටුවක වගේ වර්ගඵලයක් තමයි මොකක්ද කියන්නේ හෙක්ටයාර එකක් කියන්නේ. right මීටර 100 එකක්. 100 වරක් 100 නේ 10000 එන්නේ. ඒ නිසා මතක තියාගන්න වර්ග මීටර 10000 කියන්නේ හෙක්ටයාර එකක් කියන්නේ වර්ග මීටර 10000. එතකොට මම නිකන් කිව්වේ ටික. එතකොට මෙතනදී හරිත විප්ලවය නිසා සිදුවන වෙනස්කම් වැඩිපුර මහානව විභාගෙට. හරි. එතකොට මේකේ ප්‍රධාන වෙනස්කම් ටික මේ තියෙන්නේ උසස් ප්‍රභේද. ඒ කියන්නේ අපි පොහොර වලට උත්තර දෙන හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසා තමයි දැන් අද කාබනික වගාව ගැන කතා කරනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මේ හදලා තියෙන බීජ දෙමුහුම් බීජ ආංශ කරන්නේ පොහොර වලට. එතකොට තමයි ලොකු ආසන්නක ලැබෙන්නේ. ඒක හරිත විප්ලවයත් එක්ක තමයි ඔය දේ ඇති වුනේ. right අපේ විවෘත ආර්ථිකයට ගියාට පස්සේ තමයි මේවා අපේ රට ඇතුළට එන්න පටන් ගත්තේ. උසස් ප්‍රභේද හඳුන්වා දීම සිද්ධ වෙනවා. එතකොට දෙමුහුම් තාක්ෂණය සහිත බීජ අධික යාන්ත්‍රිකයන එක ගොවිපළ යාන්ත්‍රිකරණ මැෂින් ගේනවා වගා බීම් සැකසීමට අසන්න එලීමට මේ වගේ දේවල්. පොහොර පරිබෝධනාශක වගේ රසායන ද්‍රව්‍ය භාවිතය මේක අහිතකරම දෙයක් අපේ රටට ගෙනාපු කරන්න දෙයක් නැහැ. මේ හරිත විප්ලවය නිසා තමයි මේක උනේ. තනි වගාවක් යොදා ගැනීම. ඒ කියන්නේ දැන් කලින් අපි තිබ්බේ යැපුම් කෘෂිකර්මාන්තේනේ. වැවිලි භෝග නෙමෙයිනේ. වාණිජ කෘෂිකර්මාන්තය නෙමෙයි. අපිට තිබ්බේ ඉස්සර කාලේ යැපුම් කෘෂිකර්මාන්තය. යැපුම් කෘෂිකර්මාන්තය අපිට කන්න පුළුවන් කවුපිද හිටව ගන්න, කවුපි හිටව ගන්නවා, බණ්ඩක් හිටව ගන්නවා, වට්ටක් හිටව ගන්නවා. ඒ විදිහට අපිට කෑමට සරලන විදිහටනේ වගා භූමි සිද්ධ වෙන්නේ. නමුත් මේක තනිකර වාණිජ්‍යව හරිත විප්ලවයේදී තනි වගාවක් තනිකර කරන්නේ. B නම් B විතරයි වගා කරන්නේ. ඊට පස්සේ තේ නම් තේ විතරයි. ඒතර තනි වගාවක් යොදා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ නවීන ජල සම්පාදන ක්‍රම පාවිච්චි කරනවා. ඔය ස්ප්‍රින්ක්ලර්ස් වගේ විසුරුන් ජල සම්පාදන ක්‍රම වගේ නවීන ජල සම්පාදන ක්‍රම පාවිච්චි වෙනවා මේ හරිත විප්ලවයත් එක්ක. මොකද යාන්ත්‍රීකරණය සිද්ධ වෙනවනේ. මෝටර් හැදෙනවනේ. මෝටර් හැදෙනකොට මේ මෝටර වලින් ජල පොම්ප වලින් මේ වැඩ පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න හරිත විප්ලවය සිද්ධ වෙන්නේ කාර්මීකරණයට පස්සේ. ඒතර කාර්මීකරණයට පස්සේ මේ වැඩේ වෙනවා නම් මැෂින් ලෝකයක් තමයි එන්නේ. ඒතර මැෂින් වලින් කරන්න පුළුවන් ක්‍රියාත්මක දේවල් සිද්ධ වෙනවා. ඒතර මේකේ හරිත විප්ලවයේ යහපත් සහ අයහපත් ප්‍රතිඵල අපිට කතා කරන්න තියෙනවා. මේ මම පැහැදිලිව දාලා තියෙන ටියුට් එකේ යහපත් ප්‍රතිඵල මොනවද කියලා. අපි දන්නවා ජනගහනයේ වර්ධනය වුණා, කාර්මීකරණයත් එක්ක ජනගහනය වැඩි වුණා. ජනගහනය වැඩි වෙනකොට සරලන්න ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව හරිත විප්ලවයත් එක්ක ආවා. ඒ කියන්නේ ග්‍රීන් රිවොලුෂන් එකත් එක්ක ආවා.
එතකොට දැන් අද ලංකාවේ තියෙන කාබනික කෘෂිකර්මාන්තයේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. ඒක අපි දන්නවා. නමුත් ලංකාවේ තියෙන ජනගහනයට සරිලන විදිහට ආහාර නිෂ්පාදනයක් කරගන්න පුළුවන් වේවිද කියන එක ලොකුම ගැටලුවක් දැනට ලංකාවේ තියෙන. ඒතර අපිට පිට රට වලින් අනිවාර්යයෙන්ම ආහාර ආනයනය කරන්න වෙනවා. හාල් ගේන්න යන්න වෙනවා. එක එක භෝග ලුණු ගෙන්න යන්න වෙනවා. ඒ විදිහට දේවල් වෙනවා. එහෙම වුණාම පස්සේ අපි මේ කාබනික වගාව කරන එකේ සාර්ථකත්වයක් නැහැ. මොකද පිට රට වලින් රසායනික පොහොර ගහපු ඒවා ලංකාවට ආනයනය කරනවා නම් දෙයිනේ. මොකද මේ ලංකාවේ කාබනික ඒවා වගා කරගත්ත කියන එකේ තේරුම නැහැ. අන්න ඕක තමයි දැන් තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. නමුත් මෙහෙමයි. අපි දැන් මේකේ තියෙන අයහපත් ප්‍රතිඵලම හැමතිස්සෙම කතා කරාට වඩා මේක අවුරුදු 10ක් විතර යනකොට. ඒ කියන්නේ ඔයාලා අපි අවුරුදු 10කින් මේ 10ක් යනකම් බලාගෙන හිටියොත් එහෙම ඇත්තරම කාබනික කෘෂිකර්මාන්තය ලංකාවේ ස්ථාපිත වුණොත් එස්ටැබ්ලිෂ් වුණොත් එහෙම දෙයියනේ කියලා ලංකාවේ මිනිස්සුන්ට හොඳ අනාගතයක් තියෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ කාබනික කෘෂිකර්මාන්තය හරියන්නේම නැහැ. කාබනික කෘෂිකර්මාන්තයෙන් අපේ රටේ මිනිස්සුන්ගේ ආහාර නැති වෙනවා, කන්න නැති වෙනවා ඊළඟ අවුරුද්දේ කියලා හිතලා කාබනික කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් නැවැත්තුවොත් එහෙම එතනදී ගැටලුවක් එනවා. අපි අනිවාර්යෙන් තව අවුරුදු 10කින් අපේ ආයුෂ අනිවාර්යෙන් අඩු වෙලා යනවා. මොකද අපේ ආයුෂ අඩු වෙලා යනවා. අපි කන්නේ අසෞඛ්‍යමත් ආහාර නෙමෙයි. කන්න තියෙන කැත්ත. නමුත් අපි කන්නේ සෞඛ්‍යමත් ආහාර නෙමෙයි. ඒකත් එක්ක මිනිස්සුන්ගේ ආයුෂ සහ සෞඛ්‍ය ගැටලු ඇතිවීම ඇති වෙනවා. මේක මෙතන දෙපැත්තක් තියෙනවා. හොඳයි නරකයි දෙකක් තියෙනවා. එතනදී හරිම විසඳුම තමයි මන්නම් කියන්නේ. කාබනික වගාවයි රසායනික පොහොර වගාවයි දෙකම සමගාමීව කරගෙන ගිහිල්ලා ටිකෙන් ටික මිනිස්සු කාබනික වගාවට යොමු කිරීම තමයි ගොඩක් හොඳ. එහෙම නැතුව එකපාරම මේ වැඩේ කරන්න බෑ. අවුරුදු 10ක් වගේ යනවා මේ වගේ ප්‍රතිඵල එන්න. එතකොට ඒ ප්‍රතිඵල එනකොට ඒක මිනිස්සුන්ට දැන් අපේ රටේ මිනිස්සු ඔක්කොම බුද්ධිමත් නම් මෝඩ දේශපාලකයෝ පත් කරගන්න නැහනේ රටේ නායකයෝ වෙන්න. අපේ රටේ මිනිස්සු ගොඩාක් 90%ක්ම නූගත්. ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට ওই කාබනික වගාවේ කියන එක වැදගත්කමක් පේන්නට වඩා අපේ රටේ මිනිස්සු හිතන්නේ මේ එයාලගේ බඩපත ගැනනේ. එතකොට අපි දැනගන්න ඕනේ රජයේ මිනිස්සු වුණත් මේක දෙපැත්තටම සාධාරණ විදිහට විසඳුමක් එන්න. මම නම් කියන්නේ. ඉතින් අපිට වැඩක් නැහැ මොන ආණ්ඩුව කරත් මොනවාද කියන එක. නමුත් මේක ප්‍රායෝගිකව යාලට කරන්න තිබ්බේ මේ විදිහට කාබනික වගාව සහ රසායනික වගාව කියන මේ දෙක සමගාමීව ගිහිල්ලා කාබනික කෘෂිකර්මාන්තයේ ටිකෙන් ටික මිනිස්සුන්ට ඒකේ වටිනාකම පෙන්වලා දුන්නා නම් වැඩේ ඇත්තටම සාර්ථකව කරගෙන යන්න තිබ්බා. දැන් මිනිස්සු පාට බහැලා ඉන්නේ. එයාලට පොහොර ඕනි. මොකද කාබනික වගාව කියන එක එයාලා කෙලින්ම ප්‍රතික්ෂේප කරලා. ඔය කාබනික වගාව ලංකාවේ කලිමුත් තිබ්බා. ඒකෙන් මිනිස්සු ලොකු ආදායමක් ගත්තා. මොකද රටේ ලංකාවේ ග්‍රීන් ෆාමින් කියලා ඔයාලා නිකන් සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ පුතේ ග්‍රීන් ෆාමින් කියලා සර්ච් කරලා බලන්නකෝ. ග්‍රීන් ෆාමින් කියන එක ලංකාවේ තිබ්බා. ග්‍රීන් ෆාමින් ප්‍රසිද්ධ නැහැ. අපේ රටේ මිනිස්සු කරන්නේ එයාලට වගා කිරීමට හැකි වෙන පරිදි අක්කර ගණනාවක් ඉඩම් තියෙනවා නම් මේ ග්‍රීන් ෆාමින් ආයතනත් එක්ක එකතු වෙලා කාබනික ගොවිතැනට ගිහිලා තියෙනවා. ඒතර කාබනික පොහොර එහෙම ඔක්කොම යාලා දෙනවා කම්පැනියෙන්. ඒකලා ඒ අස්වැන්නත් ඒ කම්පැනිම ගන්නවා. ඒකලා ලොකු ආදායම. දැන් අපි හිතමු V කිලෝ එකක් දැනට යන්නේ 100යි කියලා. නමුත් කාබනික V කිලෝ එකක් රුපියල් 400ක් විතර. ඒතර කාබනික වගාවෙන් ගන්න V කිලෝ එකක් එහෙම ගන්න එක ලොකු ආදායමක් ගන්න මිනිස්සු ඉන්නවා. එහෙම ඩ්‍රැගන් ෆුඩ්ද, pearද, මේ ගුවාවද මේ විදිහට පළතුරු නිෂ්පාදනය කරන ඕනි තරම් ලංකාවේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේක හිමීට කරන්න තිබ්බා. එකපාර මේ මිනිස්සු සමාජයට දාන්න නැතුව. ඊට පස්සේ උසස් අස්වනු දෙන භෝග ප්‍රභේද බිහිවීම. අස්වනු වලින් භෝග අස්වැන්න වැඩිපුර දෙන භෝග ප්‍රභේද නිතන ඒ නිසා ඒක යහපත් ප්‍රතිඵලයක්. ඒකක භූමියක අස්වැන්න වැඩිවීම ආහාර නිෂ්පාදනය වැඩිවීම කියන එකෙන්ම ඒකක භූමියක අස්වැන්න වැඩිවීම කියනවා. නමුත් ඉතින් අපි ඒ කතාවත් කියනවා. අඛණ්ඩ භෝග වගාව සිදු කිරීම ඒකෙදී මේ කන්නේ වගා කරලා ඒත් එක්කම මේ හාපු ගමන් මේ අස්වැන්න එල්ලපු ගමන් තව වගාවක් ඒ භූමියම දානවා. ඒ විදිහට අඛණ්ඩව භෝග වගා කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා මිනිස් ශ්‍රමය අඩු කිරීමෙන් මගින් අපිට අඩු ශ්‍රමයකින් වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා යහපත් ප්‍රතිඵල වුණා අපි බලමු අයහපත් ප්‍රතිඵල. අයහපත් ප්‍රතිඵල තමයි අපිට මෙන්න බලන්න බර ගාණක් තියෙන අයහපත් ප්‍රතිඵල. ඒතර අයහපත් ප්‍රතිඵල තමයි හරිත විප්ලවයෙන් වැඩි. එනිසා ඔයාලට තේරෙනවා අපි පිට රටක සිදු වුණු මේ හරිත විප්ලවය අපේ රට ඇතුළට දාගෙන අපි කරගෙන තියෙන විපත. අපේ තිබ්බ සාම්ප්‍රදායික කුසකර්මාන්තේ තිබ්බනම් අද අපි මෙච්චර දුක් විඳින්නේ නැහැ.
නමුත් දැන් අපිට වෙලා තියෙනවා මේ මෙන්න මේ හරිත විප්ලවයෙන් සිදුවන මෙන්න මේ සියලුම අහිතකර ප්‍රතිඵල වලට දැන් මූණ දෙන්න. රයිට්? මෙච්චර අවුරුදු ගාණක් මේකට මූණ දීලා එකපාර මාරු වෙන්නත් බෑ. රයිට්? අපි මේවට ඇඩැප්ට් අපි මේ කොච්චර හානි තිබුණත් මේ හානි වලට ආසයි දැන්. අපි ඒකේ හිතකර පැත්තක් ගැන හිතන්නේ. බලන්න සතවර්ෂ ගණනාවක කෘෂිකර්මාන්තයෙන් සිදු වූ භූමි හානියට වඩා පසුගිය දශක කිහිපය තුළ ඇතිවන භූමි හානිය වැඩි. ඒ කියන්නේ සෞඛ්‍යමත් පසක්, ඒ කියන්නේ පසේ තියෙන ගුණාත්මක භාවය, පසේ සරුභාවය, පාංශු කාදනය මේ වගේ හැම දෙයක්ම භෝග වගාවට නුසුදුසු තත්වයට පත්වීම අපි කියනවා භූමි හායනය හෙවත් පාංශු හායනය කියලා. ඒතර භෝග වගාවට නුසුදුසු තත්වයට පත්වීමට ඉස්සර ගියා වර්ෂ ගණනාවක්. හැබැයි දැන් වේගයෙන් භූමිය හායන වෙමින් පවතිනවා. මොකද කෘෂි රසායනික ද්‍රව්‍ය පසට එක් කිරීමත් එක්ක. අනිත් එක තමයි අස්වැන්න අධිකර ගැනීමේ අරමුණෙන් ශාක අභිජන්‍ය කරන විට එහි පවතින ස්වභාවික ප්‍රතිරෝධතාවයන් වැඩි ගුණාංග පිරිහී යාම. දැන් මිනිස්සු ලංකාවේ ගොඩාක් පරිේශන මධ්‍යස්ථාන ඔය දැන් බතලගොඩ වී පරිේශන ආයතන වේවා, බෝම්බුවල වේවා, රබර් පරිේශන ආයතන වේවා, තලවකැලේ මේ වගේ ඕනිතරම් මේ පරිේශන ආයතන ලංකාවේ තියෙනවනේ. මේ පරිේශන ආයතන වලින් කරන්නේ තේ වගාවන. තේ වගාවෙනම් තේවල පත්‍ර නිෂ්පාදනය වැඩි කරන භෝග නිෂ්පාදනය කරනවා. වී වගාවෙනම් වී වල වැඩි අස්වැන්නක් වැඩි අස්වැන්නක් හම්බෙන වී යට වැඩි ප්‍රමාණයක් කරලේ හම්බෙන මේ ප්‍රභේද විතරයි අපි මේක ඉතුරු කරගන්නේ. අස්වැන්න ටිකෙන් ටික වැඩි වෙන එක ඇත්ත. අස්වැන්න ටිකෙන් ටික වැඩි වුණාට මේ අපි සමහර ශාක අයියෝ මේ ගහේ වී කරල වී යට ටිකයි තියෙන්නේ. ඵලයන් යන්න ඔබ කියලා මේක පයින් ගහලා මේ පැලේ අයින් කරනවා. මේ පැලේ අයින් කරලා හොඳ ටික විතරක් ඉස්සරහට අරන් යනවා. මේ වගේ අපි අස්වැන්න අඩු වෙන පැල අයින් කරාට කවුද දන්නේ මෙන්න මේ ගොඩේ පලිබෝධ වලට ඒ කියන්නේ කෘමීන්ට ප්‍රතිරෝධී ගුණාංගයක් තියෙන ශාකයක්ද මේ අපි අයින් කරන්න කියලා. කවුද දන්නේ මේ සුත්‍රජීවී රෝගවලට, දිලීර රෝගවලට ඔරොත්තු දෙන ශාකයක් වෙන්නේ නැති මේ අයින් කරන්නේ. එහෙම වුණොත් මෙයාගේ තියෙන ඒ ඔරොත්තු දීමේ හැකියාව සහිත මේ ප්‍රතිරෝධී හැකියාව සහිත මේ මේ කිටුවෙන් ඒ කියන්නේ මේ වී ශාකයෙන් ඉවත් වෙලා යනවා. එතකොට මේ අස්වැන්න අඩු කර ගැනීමෙන් අපි අභිජන්‍ය කර වර්ෂ ගාණක් පරිශ්‍රණය කර අවුරුදු 5ක් 6ක් තිස්සේ පරිශ්‍රණය කර එකම භෝගය කර යනකොට අපි දන්නේ අපිට හිතකර ලක්ෂණ තියෙන. ඒ කියන්නේ අස්වැන්න නෙමෙයි. අනිත් මේ ස්වභාවික ප්‍රතිරෝධිතාවය කියන්නේ ස්වභාවිකවම කෘමීන්ට ඔරොත්තු දෙන ශාක තියෙන්න පුළුවන්. ස්වභාවිකවම නියගයට ඔරොත්තු දෙන ශාක තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ශාක අපේ පරම්පරාවෙන් වී නම් වී පරම්පරාවෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒක ලොකු දෙයක්, ලොකු බලපෑමක්, ලොකු අහිතකර ප්‍රතිඵලයක් මේ හරිත විප්ලවයෙන් සිදුවෙන. එනිසා ඒක මතක තියාගන්න. ස්වභාවික ප්‍රතිරෝධයන් තියෙන ස්වභාවිකවම අපිට බෙහෙත් පොහොර ගහන්න නැතුව පැලේ මගින්ම තියෙන ඔරොත්තු දීමේ හැකියාව තියෙන ගුණාංග නැති වෙලා යනවා. මේ එකම අස්වැන්න වැඩි අස්වැන්නක් තියෙන ශාකම පමණක් හොයා යන එකකින්. රයිට්? එතකොට ඕක තමයි මේ දෙවෙනි කාරණයෙන් කියන්නේ. පලිබෝධනාශක අධික ලෙස භාවිත නිසා ඒවට ප්‍රතිරෝධී කුමන මේක අපි පොඩි කාලේ ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී කතා කරද්දිත් ඔයාලා මේ කතා කරනවානේ 11 වසරේදී. ඒතර මේ සාමාන්‍ය පෙළේදී පවා කතා කරන දෙයක්. අපි දන්නවා මේ පලිබෝධනාශක වැඩිපුර ගහන්න මේ පලිබෝධනාශක වලට ඔරොත්තු දෙන කෘමි මාදිලි ඉතිරි වෙනවා. ඒ ඉතුරු වුණාන් පස්සේ මෙයාල් කොච්චර පලිබෝධනාශක ගැහුවත් ඒ කෘමීන් ටික මැරෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෘමීන් ටික දෙයනේ කියලා භෝගයට හානි කරනවා. ඒක කෘමි ප්‍රතිරෝධී මාදිලි ඇතිවීම සිද්ධ වෙනවා පලිබෝධනාශක අධික ලෙස පරිභෝජනේ මේ දාන හින්දා. මෙහෙම ඇති වුණාන් පස්සේ කෘමි පලිබෝධ වසංගත මට්ටමින් පැතිර යනවා. අපි දන්න සේනා දළඹුවා ප්‍රතිරෝධී මේ කෘමි මාදිලියක් විදිහට තමයි අපි සලකන්නේ. ඒතර මේ සේනා දළඹුවා වසංගතයක් විදිහට පැතිරලා ගියා. මේවට මොකද ඔරොත්තු දෙන කෘමිනාශක තිබ්බේ නැති හින්දා. රයිට්? ඊළඟට තමයි කෘෂි රසායනික අධික පාවිච්චි හින්දා ජලය දූෂණය වෙනවා, පරිසරය දූෂණය වීම සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම. ඒ වගේම තමයි රසායන ද්‍රව්‍ය අනිශ්චිත පාවිච්චි හින්දා ජලය පස වායුගෝලය දූෂණය වෙලා නොඑක් සෞඛ්‍යම ගැටලු වක්ගඩු වගේ නිදාගත වක්ගඩු රෝගය අපිට ඇති වෙලා තියෙනවා. අපි දන්නවනේ මොකද
CKDU කියලා අපි කියන්නේ chronic kidney disease unknown etiology එහෙමනේ කියන්නේ අපි නිදාංගත වකුගඩු රෝගය කියලා කියන්නේ මේකේ හරියටම මේකේ තියෙන මේකට හේතු වෙන සාධක හොයා ගැනීම තාම ගැටලුවක් වෙලා තියෙන නිසා තමයි නිදාංගත වකුගඩු රෝගය කියලා කියන්නේ. මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ ඇත්තම මේ අපිට සාමාන්‍ය වැඩිපුරම සැක සහිත වෙන්නේ ජලයේ දූෂණය වෙලා කෘමිනාශක එකතු වෙලා මේ කතාව තමයි වැඩිපුරම වකුගඩු රෝගයට හේතු වෙන සාධකයක් විදිහට අපි සලකලා සෞඛ්‍ය ගැටලු විදිහට තියෙන්නේ. රයිට් ඒ වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා මේකත් එක්ක. ඊට පස්සේ භූගත ජල අධික ලෙස භාවිත නිසා භූගත ජල මට්ටම අඩු වෙනවා. මොකද අපි දන්නවනේ මේ හරිත විප්ලවය නිසා ජල සම්පාදන දියුණු ජල සම්පාදන ක්‍රම ඇති වෙලා තියෙනවානේ. ඒතර ජල සම්පාදන ක්‍රම ඇතිවීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ ජල පොම්ප වලින් භූගත ජලය ඇදලා මේ ජලය සැපයීම සිද්ධ කරලා තියෙනවා වගාවට. ඒතර භූගත ජල මට්ටම අඩු වෙනවා. භූගත ජල මට්ටම අඩු වෙනවා කියන්නේ ලිං වල වතුර ගොඩාක් පහළට යනවා. ඒ කියන්නේ වතුර මට්ටම ගොඩාක් පහළට යනවා. අධික පරිභෝජනාශක බාධා පිළිකා අක්මා රෝග වකුගඩු ආශ්‍රිත රෝග ඇති වෙලා තියෙනවා. අධික පොහොර වලට ප්‍රතිචාරල සාගත ප්‍රභේද නොවද. මෙන්න මේ කතාව බලාගන්න. අධික පොහොර වලට ප්‍රතිචාරල සාදාගත ප්‍රභේද පොහොර නැතිව වගා කර නොහැකි වීම. ඔන්න බලන්න අධික පොහොර වලට ප්‍රතිචාර විදිහ තමයි ප්‍රභේද හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගන්න බීජ අපි කෘෂිකර්මාන්තයෙන් කඩේවල් වලින් බීජ ලබා ගන්න ඒවා. මේ බීජ හදලා තියෙන්නේ අධික පොහොර වලට ඔරොත්තු දෙන විදිහට. දෙමුහුම් ප්‍රභේද හදලා තියෙනවා. එතකොට මේ පොහොර නැතිව වගා කරාට අවස්සන්නක් ගන්න බෑ. මෙන්න මේ தත්ත්වය තමයි අද ලංකාවේ දැන් මිනිස්සු ගොඩාක් මුණ දෙන්නේ. ඔයාලා දන්නවා බටු ගෙඩි හදලා බටු වල අස්සන්න කොච්චර ඒ වගේ අඩු වෙලා තියෙනවද කියලා ගොවින් පෙන්නනවා වට්ටක්කවල ප්‍රමාණය පෙන්නනවා. මොකද ඒව හදලා තියෙන්නේ පොහොර වලට උත්තර දෙන විදියට. පොහොර නැතිව වගා කරාට ඒ වගේ ලොකු අස්සන්නක් ගන්න බෑ ඒ වගේ. අන්න ඒක තමයි වැඩි වෙලා තියෙන්නේ. හරිත විප්ලවයෙන් නෙලාගත් රටවල් අනෙක් රටවල් දියුණු භාවයට පත් වීම. දැන් මේ හරිත විප්ලවයෙන් සංවර්ධනය වුණ රටවල් කීපයක් තියෙනවා. නමුත් ගොඩක් රටවල් දියුණු භාවයට තමයි පත් වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටවල් දියුණු භාවයට තමයි පත් වෙලා තියෙන්නේ මේ හරිත විප්ලවය හේතු වෙලා. මොකද හරිත විප්ලවය නිසා මේ දියුණු වෙමින් පවතින රටවල් දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒකට හේතුව තමයි හරිත විප්ලවය හඳුන්වා දීමත් එක්ක රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව. රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙනකොට මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙන්න යන්ත්‍ර උපකරණ පිට රටවල් වලින් සල්ලි වලට ගන්න එපා. පිට රටවල් වලින් සල්ලි වලට ගන්නකොට එතකොට මේ රටේ තියෙන මේ දුප්පත් රටේ තියෙන සල්ලි ටික අර පොහොසත් රටට තමයි යන්නේ. අපේ විදේශ විනිමය පිට රටට ගලා යනවා. එතකොට අපේ රටවල් වලට නැගිටින්න විදියක් නැහැ. අපේ රටේ යන්ත්‍ර උපකරණ හදන්නේ නැහනේ. රයිට්. ඔන්න ඔය ගැටලු සිද්ධ වෙලා දියුණු රටවල් දියුණු භාවයෙන් වැඩි වෙලා ඇතිනේ. මේ හරිත විප්ලවයේ ප්‍රතිදාප ගන්න වාරි ජල සම්පාදනය අනිවාර්යෙන් ඕනි අධික පොහොර ඕනි අධික යෙදවුම ඕනි රයිට් එහෙම හින්දා කෘෂිකාර්මික සමාජය තුළ ආදායම් විෂමතාවයක් ඇති වෙනවා මේක මම පැහැදිලි කරන්නම් මේකෙදි වෙන්නේ පුතේ දැන් වැඩියෙන් ජලය ඕනි මෝටරයක් ගන්න ඕනි රයිට් ඊට පස්සේ මෝටරයක් ගත්තම ඒකට විදුලිය ඕනි දැන් සල්ලි යනවා පොහොර ගන්න ඕනි පොහොර ගන්න සල්ලි තිබ්බොත් එහෙම දෙයිනේ කියලා වැඩේ හරි රයිට් යෙදවුම අවශ්‍ය වීම. ඒ කියන්නේ ට්‍රැක්ටර්, මැෂින්, ගොයන් කපන යන්ත්‍ර මේ වගේ යන්ත්‍ර ගන්න ඕනේ. මෙන්න මේවා සපය ගන්න පුළුවන් සල්ලිකාර මිනිස්සුන්ට. සල්ලිකාර මිනිස්සුන්ට මේ තුනම සපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න එහෙම සල්ලිකාර මිනිස්සු එතකොට කෘෂිකර්මාන්තයේ හොඳට කරලා එයාලා කෘෂිකර්මාන්තයෙන් වැඩි ආදායමක් ගන්නවා. හැබැයි දුප්පත් මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? අනේ දෙයිනේ එයාලට පොහොර ගන්නත් ණයට ගන්න. ඊට පස්සේ යෙදවුම් ගන්න ට්‍රැක්ටරයක් ගන්න අර සල්ලිකාර මිනිස්සයාගේ ට්‍රැක්ටරේ අරගෙන ඒකට කුලියක් ගෙවන්නත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ වුණාන් පස්සේ දිනුදු මිනිස්සු කෘෂිකර්මාන්තේ කරාන් පස්සේ බලන්න දිනුදු මිනිස්සුන්ට එහෙම ලේසියකින් ඉහළට යෑමේ හැකියාවක් නැහැ. මොකද දිනුදු මිනිස්සුන්ට පොහොර ලබා ගැනීම, යෙදවුම් යන්ත්‍ර උපකරණ ලබා ගැනීම, ජල සම්පාදන අවස්ථා සපුරා ගැනීම වගේ දේවල් ලේසියෙන් කරන්න බැරි හින්දා. එතකොට මේ නිසාම කෘෂිකර්මාන්තයේ හරිත විප්ලවයත් එක්ක මොකද වුනේ අර වගා කරන්න සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් වගා කරන්න පුළුවන් කමක් වුණා සල්ලි නැති මිනිස්සුන්ට වගා කරගන්න ලේසියෙන් හැකියාවක් උන්නේ මොකද මේ தත්ත්වය ඔයාලා දැනටත් ප්‍රායෝගිකව දන්නවා සල්ලි තියෙන මිනිස්සුන්ට යන්ත්‍ර උපකරණ තියෙන මිනිස්සුන්ට ලේසියෙන් වගා කිරීම සිද්ධ වුණත්
ලොකු මුදල් මේ ප්‍රමාණයක් දිලිඳු මිනිස්සුන්ට දරන්න වෙලා තියෙනවා එයාලගේ කුඹුර වගා කරගන්න වගේ දේවල් වලට. එතකොට දිලිඳු සහ පෝසත් කියලා මේ වගේ ආදායම් විෂමතාවයක් ලංකාවේ ඇති වුණා මේ හරිත විප්ලවයට හේතුවක් හෙදී. ඒ නිසා ඊට කලින් කෘෂිකර්මාන්ත තිබ්බන හැම මිනිහම වගා කරන්න එකම විදියට පොහොර අවශ්‍යතාවයක් නැහැ. ලස්සනට හැම මිනිහම දිනු වෙන්න තිබ්බා. නමුත් මේ හරිත විප්ලවය හඳුනා දීමත් එක්ක මේ தত্ত্বය ඇතිවීමක් වුණා. එතකොට දැන් උනත් බලන්න ඔයාලා දන්නවා ඇති ගිය අවුරුද්දේ පොහොර දෙන්නේ නැහැ කියලා කිව්වට පස්සේ පොහොර මේ කන්නයටත් එක්ක අරගෙන හංගගෙන ඉන්න ගොවීන් කී දෙනෙක් ඉන්නවද? ඔයාලා නිකන් හිතන්න ගිය කන්නේදී මේ කන්නේදී පොහොර දෙන්නේ නැහැ කියලා කිව්වනේ. පොහොර හිගේකුත් මතු වුණානේ මතකනේ. එතකොට මම දන්න මිනිස්සු ඉන්නවා මේ කන්නයටත් එක්ක පොහොර අරගෙන හංගගෙන තියාගෙන ඉන්නවා. මොකද මේ කන්නේ දැන් පොහොර නැහැ. එහෙම සාමාන්‍ය මිනිහෙකුට නම් එහෙම දෙයක් කරන්න පුළුවන්ද? එහෙම දෙයක් කරන්නේ නැහැනේ. හැබැයි මේ වගේ අන්න ඒ වගේ තමයි දැන් ඔය මේ මුදල් පැත්තෙන් හැකියාව තියෙන මිනිස්සුන්ට ඒ වගේ මං කියන්නේ පොහොර ගැටලුව මං එකක් කියන්නේ. ඒ වගේ දේවල් දැන් අපි හිතමුකෝ පලිබෝධනාශක ගැන හිතමුකෝ. පලිබෝධනාශක ගන්න සල්ලි තියෙන මිනිහා හැම පලිබෝධනාශකයක්ම අරගෙන පලිබෝධ වලට විසඳුම මේ බෙහෙත් දානවා. පලිබෝධනාශක කුඹරට දානවා. හැබැයි පලිබෝධනාශකයක් ගන්න බැරි මිනිහා සමහර විට ඒක ගහන්න දෙද එයාගේ අස්වැන්න අඩු වෙනවනේ. ඒතර ආදායම් විෂමතාවයක් ඇති වෙලා යනවා. මේ කාරණා හින්දා. ඊට පස්සේ ජෛව විවිධත්වයේ ක්‍රමෙන් පරිහානියට ලක්වීම හා ඉතා වැදගත් ආර්ථික වාසි නිසිලෙස අඳුරා නොගත් ජීව විශේෂ වඳ වී යාම නවීන වාණිජික කෘෂිකර්මාන්තය මේ නිසා සිද්ධ වෙන දෙයක්. රයිට්? ජෛව විවිධත්වයේ ක්‍රමෙන් පරිහානිය. මොකද තනිකර තනි වගාවලට යන්නේ. මිරිස් නම් මිරිස්. රයිට්? ඊට පස්සේ මේ තේ නම් තේ. කොහොම වුණාම පස්සේ ජෛව විවිධත්වයක් කරන්න දෙන්නේ නැහැනේ. මිරිස් ටික විතරක් තිබ්බම ජෛව විවිධත්වයක් නැහැ නේද? බයෝඩයිවර්සිටි එකක් නැහැ. සත්තුද ඉන්න ඕනි මිරිසුයි මේ හැම පැලයක්ම තියෙන්න ඕනි එහෙම වුණොත් ජෛව විවිධත්වය තියෙන්නේ. ඒතර ජෛව විවිධත්වයේ ක්‍රමෙන් පරිහානියට ලක්වීම මේ හරිත විප්ලවයත් එක්ක වෙනවා. එතකොට අනිත් එක තමයි සමහර දැන් අපි අස්සන්න හොඳ ශාක කිය අරගෙන ඉන්නකොට ආර්ථික වාසි දෙන සමහර ජීව විශේෂ වඳ වෙලා යනවා. මොකද අපි මෙතන මේ භූමිය සම්පූර්ණයෙන් වගා කරන්නේ තක්කාලිනම් සම්පූර්ණයෙන් වගා කරන්නේ තක්කාලිනම් මේ භූමියේ තනිකර වගා කිරීම සිද්ධ වෙන්නේ තක්කාලි. මේ හේතුවෙන් මේකේ තියෙන අනිකුත් අපි හිතමුකෝ වෙනත් හිතකර හොඳ භෝගයක් තිබ්බා කියලා. ඒ භෝගය අපි දන්නේම නැතුව පරිසරයෙන් ඉවත් වෙලා යනවා. මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා යනවා. ඒතර අපිට ආර්ථික වාසි හඳුනා ගන්න නැති භෝග ඉවත් වෙලා යනවා. එහෙම භෝගයක් ඉතුරු වෙන්නේ අර වනවගා වනාන්තර රක්ෂිත වල විතරයි. අපි මේ විදිහට වගා කරන දැන් වී වගා කරන කුඹුරක වෙන ආර්ථික වාසිය තියෙන භෝගයක් ඉතුරු වෙයිද දෙයිනේ නෑනේ බං. වී විතරයිනේ කුඹුරේ ආර්ථික වාසිය ලබා දෙන දෙයක් විදිහට සලකන්නේ වී විතරයි. එතකොට වී වගා කර යන්න ඒ අවුරුදු ගාණක් යන්න මේකේ අපේ ආර්ථික වාසිය හම්බෙන වෙන භෝගයක් තිබ්බොත් එහෙම අපි දන්නේම නැතුව මේක අපේ ශ්‍රේෂ්ඨ ඵලයෙන් අපේ රටෙන් අපේ ලෝකෙන් තුරන් වෙලා යනවා. ඒතර මෙන්න මේක සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව right නවීන වාණිජ කෘෂිකර්මාන්තය අපි සලකන්න ඕනි. මෙන්න මේ කාරණාව එන්න ඕනි මෙන්න මෙතෙන් right මෙන්න මෙතෙන්. ඒතර නවීන වාණිජ කෘෂිකර්මාන්තය ඇති වුණේ හරිත විප්ලවයක් හින්දා අපනයනේ ඉලක්ක කරගත්තේ කෘෂිකර්මාන්තය මේ උනේත් අපිට හරිත විප්ලවයේ හේතුවෙන් ඊට පස්සේ පෞද්ගලික ව්‍යවසායකත්වයේ මත පදනම් වුණු කෘෂිකර්මාන්තයේ වර්තමානයේ ලෝක වෙළඳපොලේ අවස්ථා මත පදනම් වුණු වාණිජ කෘෂිකර්මාන්තයේ මේ කර්ණාටික මම ගිය සතියේත් ඔයාලට මෙන්න මේ කාරණා ටික ටියුට් එකේ අයින් කරලා දාන්න. මේ කාරණා ටික දැනට ටියුට් එකෙන් සාකච්ඡා කිරීම අතාරලා දානවා. මම මේ කාරණා ටික පැහැදිලි කිරීමක් කරන්න. මේක වෙනත් තැනකින් මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේක ගැන සලකන්න එපා. right ඊළඟට අපිට කතා කරන්න තියෙනවා කෘෂිකාර්මික ප්‍රතිපත්ති. කෘෂිකාර්මික ප්‍රතිපත්ති කතා කරන්න තියෙනවා. අපිට
මේ කාරණා අපි දැන් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය මේ ඇතුනේ කොහොමද කෘෂිකර්මාන්තයේ ඉතිහාසයේ ඉඳන් වර්තමානයේ දක්වා කොහොමද මේක විකාශනය වුණේ කියලා කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන කෘෂිකාර්මික ප්‍රතිපත්ති මොනවද ලංකාවේ තියෙන right එතකොට මේක අපිට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සහ අනපනත් කියලා තමයි කලින් තිබ්බේ. දැන් මේ අනපනත් ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. ප්‍රතිපත්ති විතරක් කතා කරාම ඇති. සිලබස් එකේ එහෙම අයින් කළා දාලා තියෙනවා අනපනත් ටික. ඒක හරි හොඳයි. මොකද අනපනත් කියන්නේ වෙන ගොඩාක් මොකද ඒවට මතක තියාගන්න ගියාම ටිකක් අමාරුයි. right මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති. එතකොට ලංකාවේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට සහ මේක ස්ථාවරව පවත්වා ගැනීමට මේ තමයි කෘෂිකාර්මික ප්‍රතිපත්ති එක එක රජයන් මගින් හදලා තියෙන්නේ. එතකොට මේ මුලින්ම ඔයාලට හැඳින්වීමක් විදියට මේ කෘෂිකාර්මික අංශය අපේ ලංකාවේ ආර්ථිකයේ පදනමක් විදියට තියෙන දෙයක්. දලදේශීය නිෂ්පාදනයේ ඍජුවම දායක වෙන දෙයක් නේ කෘෂිකර්මාන්තය කියන්නේ. එතකොට කෘෂිකර්මාන්තයට අමතරව කර්මාන්ත සහ සේවා අංශ තමයි ලංකාවේ ජනප්‍රියම තියෙන සහ ලෝකෙත් එහෙම තමයි. කෘෂිකර්මාන්තයේ තියෙනවා, කර්මාන්තාංශයේ තියෙනවා සහ සේවා අංශයේ තියෙනවා. එතකොට කෘෂිකාර්මික අංශය ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන තැනක් උසලන කෙනෙක්. එතන මේකේ ජනගහනය 70%ක් විදිහට 70%ක්ම පාහේ ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න කට්ටිය ඉන්නේ. ඒ නිසා ලංකාවේ ජනගහනය 70%ක්ම වගේ කෘෂිකර්මාන්තයේ නිරලා ඉන්න නිසා කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කතා කිරීම ගොඩාක් වැදගත්. එතකොට දලදේශීය නිෂ්පාදනය 112ක්. right 112ක්. රටේ ආර්ථිකයෙන් 112ක්ම අපේ කෘෂිකර්මාන්තයේ මත තමයි රඳාපවතින්නේ. හැබැයි 112ක් අනිත් ඒ වගේ කර්මාන්ත සහ සේවාංශයේ දායකත්වයේ දලදේශීය නිෂ්පාදනයට වැඩි. right කෘෂිකර්මාන්තයේ දායකත්වයේ 112යි. ඒ වගේම තමයි සේවා නියුක්තිය. ඒ කියන්නේ රැකියාවල නියුත් වෙලා ඉන්නේ 32%ක්ම රැකියාවල නියුත් වෙලා තිනවා කෘෂිකාර්මික අංශය. right එතකොට අපි රැකියා කරන මිනිස්සු ගත්තාන් පස්සේ 32%ක් මේ කෘෂිකර්මාන්තයේ මත තමයි රැකියාවල් තියෙන්නේ. right එතකොට 32%ක්. ඒතර ඔය අගයන් මතක තියාගැනීම වැදගත්. එතකොට කෘෂිකර්මාන්තය අපිට කෘෂි භෝග වී වගේ ඒවා ශ්‍රී ලංකාවේ සම්පෝෂිත වෙලා තමයි. ඒ වුණාට ඒවා පවත්වා ගන්න අභියෝග තියෙනවා. මොනවාද ඒ අභියෝග? පළවෙනි එක තමයි නිෂ්පාදනය හා නිෂ්පාදනතාවය ස්ථාරව ඉහළාගයක පවත්වා ගැනීම. right එතකොට නිෂ්පාදනය ඒ කියන්නේ නිෂ්පාදනය කියන්නේ මෙන්න මේක. දැන් අපි වී වගා කරා කියමුකෝ. වී වගාවෙන් අපි ගන්න අස්වැන්න තමයි අපි හිතමු ටොන් කිලෝ 2000ක් ගත්ත කියලා. කිලෝ 2000ක් ගත්තා වී අස්වැන්න. right හැබැයි මේකේ නිෂ්පාදකතාවය වී වගාව අපි අපේ කුඹුරෙන් නිෂ්පාදකතාවය අපි හිතමුකෝ අපේ කුඹුරේ වගා කරලා උපරිම අස්වැන්න විභවයට ගියොත් එහෙම කිලෝ 2500ක් ගන්න පුළුවන්. මේක තමයි නිෂ්පාදකතාවය. හැබැයි නිෂ්පාදනය කොච්චරද? 2000යි. එතන මෙතන ඔයාලට තේරෙනවා නිෂ්පාදකතාවය අපේ කුඹුරෙන් ගන්න තිබ්බ 2500. නමුත් අපි මේ අස්වැන්න අරන් තියෙන 2000. දැන් අපි හිතමුකෝ 2500 අපේ අස්වැන්න ඇවිල්ලා තියෙනවා 2500ට ආසන්නවම. එතකොට අපි නිෂ්පාදකතාවය සහ නිෂ්පාදනතාවය සමාන මට්ටමේ තියාගෙන ඉහළ අගයක පවත්වාගෙන යනවා. අන්න ඒ නිසා මේ නිෂ්පාදනය සහ නිෂ්පාදකතාවයේ ඉහළ අගයක පවත්වා ගැනීම ලංකාවේ අර්බුදයක් වෙලා තියෙනවා. මොකද විවිධ ගැටලු හින්දා දේශගුණික සාධක හින්දා මේ නිෂ්පාදකතාවය සහ නිෂ්පාදනය ඉහළ අගයක පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. අභියෝගයක් මේක. නිෂ්පාදන සාධකවල කාර්යක්ෂම කළමනාකරණය කියන්නේ බෙහෙත්, පලිබෝධනාශක, වල්නාශක, පොහොර වගේ ඒ වගේ කාර්යක්ෂමව ඒවා කළමනාකරණය කර ගැනීම අභියෝගයක් වෙලා තියෙනවා ලංකාවේ කෘෂිකර්මාන්තය තුල. නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවැදෙන නිසා තරඟකාරීත්වය වැඩි වීම නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ අපිට කෘමිනාශක වලට, වල්නාශක වලට, යන්ත්‍රෝපකරණ වලට, මේවා ශ්‍රමයට මේවට ඉහළ මට්ටමක පිරිවැයක් යන හින්දා මේ තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා මේ නිෂ්පාදනතාවය කෘෂිකර්මාන්තේ. ඒ කෘෂිකර්මාන්තේ නගා සිටවීමට අභියෝගයක් වෙලා තියෙනවා මේ නිෂ්පාදන පිරිවැය. යන්ත්‍ර උපකරණ වලට ගෙවන්න ඕනේ කුලිය වැඩි වෙලා තියෙන හින්දා. අලෙවි සම්බන්ධ ගැටලු.
අනිත් එක තමයි මිනිස්සුන්ට දැන් කොච්චර මිනිස්සු කෑ ගහනවද අපේ වී වලට හරි මිලක් නැහැ. අපේ ලෝන් වලට හරි මිලක් නැහැ. විකුණ ගන්න විදියක් නැහැ. ඒ වගේ අලවිය සම්බන්ධ ගැටලු ලංකාවේ තියෙනවා. සමහර විට දැන් අපි කතා කරනවා කෘෂිකර්මයට සම්බන්ධ අදාළ ආයතනවල අකාර්යක්ෂමතාවය. අකාර්යක්ෂමතාවය කියන්නේ පුතේ ලංකාවේ බලන්න රජයේ ආයතන කොච්චර තියෙනවද? රජයේ ආයතන කෘෂිකර්මාන්තයට අදාළ අපි හිතමුකෝ කෘෂි නිෂ්පාදක සහායකවරු ඉන්නවා කෘෂි නිපදලා ගමකට එක්කෙනෙක් ගානේ කෘෂි නිෂ්පාදන සහකාරවරයෙක් ඊට පස්සේ ඉන්නවා කෘෂි උපදේශක කෙනෙක් ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මේ විදිහට කෘෂි උපදේශකලා මේ වගේ ගොඩාක් ආයතන තියෙනවා. නමුත් මෙයාලා හරියට වැඩ කරන්නේ නැහැ. අන්න ඒ ගැටලුව නිසා එතනත් අපිට එනවා. මෙන්න මේ අභියෝගය ජය ගන්න තමයි ජාතික කෘෂිකර්මික ප්‍රතිපත්තියක් නගා සිටවලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 3. මේකේ තේමාව තමයි අපි වවමු රට නගමු. එතකොට ජාතික කෘෂිකර්මික ප්‍රතිපත්තිය මේ මෑතකදී 2007 තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. මේක දේශීය ආහාර භෝග නිෂ්පාදනය දිරිගැන්වීමට කරලා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපි රට නගමු කියන තමයි මේකේ තේමාව වෙලා තියෙන්නේ. right? ඒතර අපිට මේක ඇත්තටම ඉතිහාසය වගේ පාඩම් කරගන්න ඕනේ කරුණු ටිකක්. මේ පාඩමේ ගණිතය සම්බන්ධ තාර්කික පැත්තක් ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා නමුත් අපිට මේ පාඩම දැන් මේ විදිහට ටියුට් එකේ බලලා ටියුට් එකේ පාඩම් කරගන්නත් ඔයාලට පුළුවන්. නමුත් මම අර පැහැදිලි කිරීම කරගෙන යන්න ඔයාලට අර පාඩම් මතක තියා ගැනීම පහසු වෙන්න. right? මොකද නැත්තම් මේ පළවෙනි පාඩම් මේ පළවෙනි පාඩම එහෙම ඉතිහාසය සම්බන්ධ වගේ හරි මේ බෝරින් පාඩමක්. ඒ කියන්නේ කිසිම තාර්කික බවක් නැහැ. කෙලින්ම පාඩම් කරගන්න විතරයි තියෙන්නේ. නමුත් මේකෙන් අහන ප්‍රශ්න ප්‍රමාණය 105ක්වත් 105ටත් අඩු ප්‍රශ්න එකක් තමයි මේ විභාගෙට අහන්නේ. මේකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි පාඩමෙන් බොහෝ දුරට පේපරේ 105ක් වගේ ලකුණු ප්‍රමාණයක් තමයි වෙන් කරන්නේ. ඊට වඩා වැඩියෙන් මේක පාඩමෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙම කියලා අතාරින්න එපා පාඩම. කියන්න බෑ ඔයාලගේ අවුරුද්දේ 110ක් විතර ඇහුවොත් තියෙන්නේ. කර්මේ කොහොම වෙයිද දන්නේ නැහැ. right? මේ බලන්න මෙහි අඩංගු ප්‍රතිපත්තීන්හි සඳහන් වන පරමාර්ථ සැලසුම් කර ඇත්තේ තාක්ෂණික වශයෙන් පිළිගත හැකි ආර්ථිකීය වශයෙන් සාධනීය එමෙන්ම පාරිසරික වශයෙන් හිතකර කෘෂි නිෂ්පාදන තාක්ෂණය භාවිතා කිරීම මගින් ආහාර පෝෂණ සුරක්ෂිතතාවය වැඩි රැකියා අවස්ථා හා වැඩි ආදායම් හිමි කර ගැනීමට සහ අලෙවිකරණය හා ඒ ආශ්‍රිත ගැටලු නිරාකරණය කර ගැනීමට ගොවි ප්‍රජාව තුළ පවතින මූලික අවස්ථා සපුරා ගැනීම සඳහායි. ඇයි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදලා තියෙන්නේ? මෙන්න මේ අභියෝගය ජය ගන්න. එච්චරයි. ඒතර මේක පාඩම් කරගත්තා නම් මේ පාඩම් මෙන්න මේ කාරණා වලට විසඳුමක් විදිහට තමයි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇති කරලා තියෙන 2007. අපි වම් රට නගමු කියන්නේ. මෙන්න බලන්න ජාතික කෘෂිකර්මයේ අරමුණ හා ප්‍රතිමාත මේ කියපු කාරණා ටිකම ආයෙ එලබරේට් කර ආයෙ වඩා පැහැදිලි කරලා තියෙනවා එක එක අරගෙන. ජාතිය ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව තාවර ගැනීම පිණිස දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන සංවර්ධනය කිරීම. අරවම තමයි ආයෙ කියන්නේ. කෘෂිකාර්මික ඵලදායීතා වර්ධනය හා තිරසාර වර්ධනයක් සාධිත කිරීම. තිරසාර වර්ධනයක් සාධිත කිරීම අනාගතය ගැන හිතලා අනාගත පරම්පරාවටත් ඉතිරි වෙන විදියට වර්ධනයක් ඇති කිරීම. මේ දැන් කාලා බීලා විනාශ වෙලා සතුටු වෙලා විනාශ කරලා දාලා යනවා නෙමෙයි අපේ රටේ අපේ දුවල පුතාලටත් රටේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කෘෂිකර්මාන්තය පාවිච්චි කරන්න පුළුවන් විදිහට ස්ථිරසාර තිරසාර වර්ධනයක් තමයි මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් අරමුණු වෙලා තියෙන්නේ. කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන මට්ටම දියුණු කිරීම හා යාව ජීව ස්ථාවරභාවය ඇති කරනවා. යාව ජීව කියන්නේ පුතා එදිනදා ජීවන කටයුතු ස්ථාවර කර ගැනීම. right? කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන මට්ටම දියුණු කිරීම සහ එදිනදා මේ මිනිස්සුන්ගේ ස්ථාවරභාවය ඇති කිරීම තමයි යාව ජීව ස්ථාවරභාවය ඇති කරනවා කියන්නේ. නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මගින් ගොවිපළ නිෂ්පාදන ධාරිතාව වැඩි කරනවා. කියන්නේ පිරිවැය අඩු කරලා අඩුවෙන් මුදල් යොදවලා වැඩි නිෂ්පාදන ධාරිතාවක් වැඩි කර ගැනීම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ එකක්. දේශීය හා අපනයන කෘෂිකර්ම ගෝලීකරණය වීම යහපත් ප්‍රතිඵල වැඩි කර අයහපත් ප්‍රතිඵල අවම කියන්නේ. ඒ කියන්නේ ගෝලීය වශයෙන් දැන් හරිත විප්ලවයේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවට එන්නේ. එතකොට මේ වගේ යහපත් ප්‍රතිඵල වැඩි කරලා අයහපත් ප්‍රතිඵල අවම කරන එක තමයි මේකේ පරමාර්ථයක් වෙන්නේ. ඒක වෙනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. නමුත් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ එක පරමාර්ථයක් මේක. දැන් අපිට දැන් අනේ සර් ඕව වෙන්නේ නැහැනේ ලංකාවේ මේක මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ. පිස්සුද සර් මේ ඕක වැඩක් නැහැ කියලා කිව්වට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ මේ අරමුණ මොනවාද පරමාර්ථ මොනවාද කියලා විභාගයට આવුවොත් අපිට එහෙම ගොන් ටෝක් දීදී ඉන්න බෑනේ මේවා ලියන්න වෙනවා. ඒ නිසා අඩුම තරමේ මේකේ 7ක් 8ක් විතර මතක තියාගැනීම වෙනවා. ඔයාලට කරුණු මතක තියාගන්න තියෙන හොඳට මතක තියාගන්න. ඔයාලට මතක තියාගන්න තියෙන දරුවනේ එක්ක කරුණු 5ක් එක්ක කරුණු 8ක්.
හොඳම කරුණු 8ක් මතක තියාගන්න. එහෙම නැත්නම් කරුණු 5ක් මතක තියාගන්න. 5ක් මතක තියාගන්නේ කරුණු අඩුවෙන් තියෙනවනේ. කරුණු වැඩියෙන් තියෙනවා නම් 8ක් මතක තියාගන්න ඕන. ඕන හොඳට මතක තියාගන්න. කරුණු වැඩියෙන් තියෙනවා නම් 8ක්, කරුණු අඩුවෙන් තියෙනවා නම් 5ක්. ඔන්න ඔය දේ මතක තියාගන්න හැම පාඩමක්ම පාඩම් කරද්දී. ඊට පස්සේ අපනයන කෘෂිකර්මයේ වර්ධනය කිරීම හා තිරසාර බවක් ඇති කිරීම. ඒ කියන්නේ අපනයන කෘෂිකර්මාන්ත පිටරටේ යවන අස්වැනු ප්‍රමාණය වැඩි කරලා ඒ වගේ තිරසාර බවක් ඇති කිරීම. ඒ කියන්නේ ඉස්සරහටත් මේ අපනයන කෘෂිකර්මයේ තියාගන්න පුළුවන් විදිහට තිරසාර අපනයන කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම. රැකියා අවස්ථා වැඩි කිරීම වගේ කෘෂිකර්මයේ පදනම් කර්මාන්ත දියුණු කිරීම, කෘෂිකර්මාන්තයේ පරිසරයට හිතකර සෞඛ්‍ය හානිදායක නොවන තාක්ෂණය භාවිතා කිරීම, ඒකක නිෂ්පාදන පිරිවෙල අඩු කරලා ලාභ වැඩි කිරීම අනුමෙන් ඵලදායක ගොවිතැන් ක්‍රම වැඩි දියුණු කර තාක්ෂණ හඳුනා දීම, දේශීය ආහාර භෝග වාවිතය වැඩි කිරීම, කෘෂි ක්ෂේත්‍රයේ මත පදනම් පෞද්ගලික අංශයේ ආයෝජන ව්‍යවසායගත දියුණු කිරීමට උපකාර කිරීම, පරිසර කළමනාකරණ සහ නීති රේරුපත් සකස් කිරීම වැනි ආයතන යටතේ පාවිච්චි කරන ඇති කිරීම. මේක තමයි මේ අපේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අරමුණු විදියට කතා කරන්නේ. right. ඒතර අපිට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තමයි කෘෂිකාර්මික ප්‍රතිපත්ති විදියට අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා දලදේශීය නිෂ්පාදන කෘෂිකාර්මාංශයේ දායකත්වය සහ ඒ දිනු කිරීම නැති ක්‍රියාමාර්ග. ඒතර දලදේශීය නිෂ්පාදනයේ කෘෂිකාර්මික දායකත්වය, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට පුතා මේකේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෘෂිකර්මාන්ත අංශයේ විතරක් නෙමේ දායකත්වය දක්වන්නේ. දලදේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වන අංශ වෙන්නේ දැන් අපෙන් විභාගයට අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වන අංශ මොනවාද කියලා. ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයට දායකත්ව වෙන අංශ කියලා කිව්වොත් එහෙම කෘෂිකර්ම අංශය, සේවා අංශය සහ කර්මාන්ත අංශය තමයි ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වන ප්‍රධාන අංශ තුන. එතකොට මෙන්න මේ අංශ වලින් අපිට තව විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කෘෂිකාර්මික අංශයේ දලදේශීය නිෂ්පාදනයේ දායකත්ව වෙන ශේෂ්ඨ මොනවාද කියලා. එහෙමනොත් අපිට කියන්න වෙනවා භෝග වගාව, සත්ත්ව පාලනය, වන වගාව, මේ මත්ස්‍ය වගාව කියන මෙන්න මේ කරුණු අංශ ටික දෙන්න වෙනවා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ දලදේශීය නිෂ්පාදනයේ දායකත්ව වෙන අංශ කියලා අහුවොත් තියෙනවා. දැන් මේක ප්‍රශ්න පැහැදිලිව තේරුම් ගන්න ඕනි. ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයේ දායකත්වයේ දක්වන අංශ මොනවද කියලා අහුවොත් කෘෂිකාර්මික අංශය, සේවා අංශය සහ කර්මාන්ත අංශය. ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය දක්වන අංශ මොනවද කියලා අහුවොත් එහෙම ඒතර කෘෂිකාර්මික අංශයේ කෘෂිකාර්මික අංශයේ දායකත්වය දක්වන අංශනේ. අන්න එහෙම වුණොත් එහෙම භෝග වගාව, සත්ත්ව පාලනය, වන වගාව සහ දීවර කර්මාන්තයේ එහෙම නැත්නම් මත්ස්‍ය වගාව දෙන්න වෙනවා ඒකට. ඒතර බලන්න ඉස්සර කාලේ ඉඳන්ම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කෘෂික 2002 මේ තියෙන දත්තක 2002 කෘෂිකාර්මික අංශයේ මේ දායකත්වය දක්වන දලදේශීය නිෂ්පාදනයේ රුපියල් මිලියන වලින්. ඒ කියන්නේ මේකට මිලියනයක් කියන්නේ කීයද? 1. මෙන්න මෙහෙම 0.6ක්. එතකොට මෙන්න මේ වගේ අගට 0.6ක් යටෙන්න. එතකොට තමයි මේකේ තියෙන ඇත්ත මගේ පේන්නේ. ඒතකොට දලදේශීය නිෂ්පාදනයේ මේ වගේ රටේ ලොකු ආර්ථික සල්ලි ප්‍රමාණයක්නේ මේ පෙන්වන්නේ. ඒතර මේක මිලියන ගණන් වලින් රුපියල් මිලියන වලින් තමයි පෙන්වන්නේ. නමුත් අපිට ඒක අදාළ නැහැ. මේ අගයන් ටික ඇති. රයිට් 2,33,615ක් කෘෂිකාර්මයේ මගෙන් දලදේශීය නිෂ්පාදන මිලියන හම්බෙලා තියෙනවා 2002. නමුත් මේකේ 9 ලක්ෂ ගණනක් තියෙනවා. මේකේ 4 ලක්ෂ ගණනක් තියෙනවා. ඒතර මතක තියාගන්න මෙතනදී කෘෂිකාර්මික අංශයේ දායකත්වය දක්වන්නේ 2 ලක්ෂ ගණන්. ඒතර මේකේ අඩුවෙන්ම දලදේශීය නිෂ්පාදනයට අඩුවෙන්ම දායකත්වයක් දක්වන්නේ කෘෂිකර්මාන්තය. ඊළඟට කර්මාන්තංශය, ඊළඟට සේවාංශය. දැන් මේක මතක තියාගන්න මම ඔයාලට කපටි ක්‍රමයක් කියන්න. සේවාංශය කියන්නේ ගුරු සේවය වේවා, ඊට පස්සේ උපදේශන සේවා වේවා, ඔය කෘෂිකාර්මික පරිේෂණ අංශවල රැකියාව කරන දේවල් වේවා, පරිේෂණ සේවා වේවා. මේ විදිහට සේවාංශවල තියෙන්නේ ටිකක් අයිස් ජොබ්, අයිස් රැකියාව තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් මේකද මේ අයිස් ජොබ් කියන කොට තියෙනවනේ. වැඩ අඩු ඒවා. එතකොට සේවාංශයේ තියෙන උපදෙස් දීම, ඉගැන්වීම, ඒ වගේ දේවල්නේ. අන්න ඒ වගේ දේවල් වලට රැකියාව වලට යන එක වැඩි. ඇයි ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා වුණත් ඒවට යවන්නේ බලන්නේ. එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ ගිහිලා මේ ඵලයන් ටැටරේ දීලා මේ වගා කරන්න උඹයි කියන කෙනින් කැම්පස් කියලා යවන්නේ නැහනේ. ඒ ඇත්ත කතාව.
එතකොට සේවාංශවල තමයි අපි ඕනි කෙනෙක් මේ ඉගෙනගෙන රැකියාවලට යන්නේ. කර්මාන්තාංශයට ගියත් අපි සේවයක් තමයි කරන්නේ. කර්මාන්තවල නියැලෙන්නේ නැහැ. ඒතර අපි හිතමු කර්මාන්ත සේවාංශවල තමයි අපි මිනිස්සු කැමති. කෘෂිකර්මාන්තයේ කෙලින්ම ඍජුවම නියැලෙන්න කැමති නැහැ. ලැජ්ජයි. සමහර විට ඒ වගේ තියෙන බැරෑරුම්කම හින්දා ඒකට යන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉස්සර කාලේ ධම්ම කෘෂිකර්මාන්තයේ තියෙන දළදේශී නිෂ්පාදනයට තියෙන දායකත්වය මේ අඩුයි. සහ ඒ ආශ්‍රිතව නිෂ්පාදනය වෙන කර්මාන්ත සහ සේවාංශවල දළදේශී නිෂ්පාදනය වැඩි. ඒ තව හේතුවක් තමයි කෘෂිකර්මික අංශයේ තියෙන අමුද්‍රව්‍ය සැපයීමනේ. ඒ අමුද්‍රව්‍ය අරගෙන කර්මාන්තාංශයේ කර්මාන්තවල නිෂ්පාදනය කරන්න කියන වෙන්නේ. ඔය නිසා කෘෂිකර්මාන්තයේ පදනම්ව කර්මාන්ත සහ සේවාංශයේ දියුණු වීම තමයි ඕනිම රටක සිද්ධ වෙන්නේ. ඕනිම රටක සිද්ධ වෙන්නේ ඒක. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මෙතනදී සිද්ධ වෙන දේ තමයි මේ කෘෂිකර්මාන්තයේ පදනම් වෙලා අනිකුත් සේවා සහ කර්මාන්තාංශ දියුණු වීම. එතකොට කෘෂිකර්මාන්තයේ ලංකාවේ දායකත්වයක් දක්වන මේ විදිහට සේවා සහ කර්මාන්තාංශ වැඩියෙන් දන්න. එතන නමුත් ඔයාලා මේ වගුව බලනකොට තේරෙනවා ළමයි මේ වගුව බලනකොට තේරෙනවා මේ අවුරුද්දෙන් අවුරුද්ද එනකොට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ 2002 දී 233000ක් වෙනකොට 2003 දී 241000 2004 දී 262000යි බලන්න ක්‍රමයෙන් වැඩි වෙලානේ තියෙන්නේ කොච්චර කිව්වත් කෘෂිකර්මාන්තයෙන් දළදේශී නිෂ්පාදනයට දක්වන දායකත්වය වැඩි වෙලා තියෙන්නේ ඒක කිසි කතාවක් නැහැ මෙතන 2002 දී 2 ලක්ෂ ගණක් වුණ එක 2008 දී 590000ක් වෙලා තියෙනවා එතකොට අවුරුද්දෙන් අවුරුද්දක් පාසා කෘෂිකර්මාන්තයේ දළදේශී නිෂ්පාදනය දක්වන දායකත්වය වැඩි වෙලා තියෙනවා. එක කතාවක් නෑ. බලන්න සේවා අංශයේ 9 ලක්ෂ ගණක් වුණ එක ටික ටික වැඩි වෙලා 25 ලක්ෂයකට වැඩි වෙලා තියෙනවා. මේක 2 ලක්ෂ ගණක් වුණ එක 5 ලක්ෂයකට වැඩි වුණේ. හැබැයි 9 ලක්ෂ ගණක් තිබ්බ එක මේක 25ක වර්ධනයක් වුණා. එතකොට බලන්න 5න් 2ක් අඩු කරාම 3යි. මෙන්න මේකේ ગેප් එක 3යි. හැබැයි 25න් 9ක් අඩු කරාන් පස්සේ මෙතන ગેප් එක එනවා 15න් 9ක් 16යි අවුරුදු 16ක්. මෙතන අවුරුදු නෙමෙයි සමා වෙන්න මිලියන 16ක වැඩිවීමක් වෙලා තියෙනවා. මෙතන මිලියන ලක්ෂ 16ක. මේක මිලියන ලක්ෂ 3ක. මිලියන ලක්ෂ 3ක වෙනසක් වෙලා තියෙනවා. කර්මාන්තාංශය බලන්නකෝ. කර්මාන්තාංශය 4 ලක්ෂ ගණක් මිලියන තිබ්බ එක දැන් වැඩි වෙලා තියෙන්නේ 12 ලක්ෂ ගණක්. ඒ කියන්නේ 12න් 4ක් අඩුකම මේකේ 8 ලක්ෂයක් වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා කෘෂිකර්මාන්තයේ දියුණු වීමට කෘෂිකර්මාන්තයේ දළදේශී නිෂ්පාදනයට දායකත්වය දක්වන ප්‍රමාණය වැඩිවීමත් එක්ක සාපේක්ෂව සේවාංශයේ සහ කර්මාන්තාංශයේ දියුණුව වේගෙන් සිද්ධ වෙනවා. නේ? වේගෙන් සිද්ධ වෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන්ද අනේ වැඩක් නැහැ. ලංකාවේ කෘෂිකර්මාන්තයේ දියුණු වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දියුණු වීමක් නැහැ. එහෙම කියන්න බෑනේ ළමයි. 2002 තත්ත්වය බැලුවම 2008 තත්ත්වය බලනකොට මේ වගුවේ මේ දත්ත පාඩම් කරගන්නවත් යන්න එපා. මේ බැරි වෙලාවත් මේ සංගායන මේවා විනෝෂ මේ දත්ත මේ 233000 ගානයි 10,63 මේ මගුල් පාඩම් කරන්න එපා. එව්ව විභාගයට අහන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒතර මේකේ නිකන් අයිඩියා එකක් ගන්න තියෙන වලට අයිඩියා එකක් ගන්න තියෙන්නේ වන් කෘෂිකර්මාන්තයේ දියුණු වෙලා තියෙන ප්‍රමාණයයි සේවා සහ කර්මාන්තාංශයේ දියුණුව ප්‍රමාණයයි බලනකොට සේවා අංශයේ දියුණුව කර්මාන්ත සහ කෘෂිකර්මාංශයට වඩා වැඩි වේගකින් සිද්ධ වෙනවා. කර්මාන්තාංශය ඊට වඩා අඩු වේගකින් වෙනවා. හැබැයි කෘෂිකර්මික අංශයට සාපේක්ෂව කර්මාන්තාංශයේ දියුණුව වැඩි වේගකින් වෙනවා. ඒතකොට තේරෙනවා කෘෂිකර්මාන්තාංශය දියුණුව වෙනවා තමයි. කෘෂිකර්මාන්ත අංශයත් දියුණු වෙලා තියෙන්නේ. ලංකාවේ කෘෂිකර්මාන්තාංශය අතීතයට සාපේක්ෂව දැන් දියුණු වෙලා තියෙන්නේ. නමුත් ඊට හාත්පසින්ම වෙනස් විදිහට ඊට වඩා වැඩි වේගයකින් කර්මාන්ත හා සේවාංශයේ දියුණුව. මේකට හේතුව කෘෂිකර්මාංශයේ දියුණුවම තමයි පුතේ. කෘෂිකර්මාංශයේ දියුණුව නිසා තමයි කර්මාන්ත වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කර්මාන්ත වලට ආශ්‍රිත සේවාංශ වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කෘෂිකර්මාන්තයේ හේතුවෙන් කර්මාන්ත වැඩි වෙනවා. කර්මාන්ත වැඩි හේතුවෙන් සේවාංශ වැඩි වෙනවා. අන්න ඒක තමයි ඕනිම ලෝකයේ ඕනිම තැනක සිද්ධ වෙන දේ. එතකොට කෘෂිකර්මාන්තයේ නිසා තමයි ඔය සේවා සහ කර්මාන්තාංශ දියුණු වෙන්නේ. එනිසා කර්මාන්තාංශයේ රටක දියුණු වෙනවාද සේවාංශයේ රටක දියුණු වෙනවාද අනිවාර්යයෙන්ම අපිට අදහසක් ගන්න පුළුවන් මේ රටේ කෘෂිකර්මාන්තයක් දියුණු වෙනවාම තමයි කියලා. එනිසා මේතනදී කවුරු හරි කිව්වොත් එහෙම
ලංකාවේ කෘෂිකර්මාන්තයේ දියුණු වී නැත කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්. ලංකාවේ කෘෂිකර්මාන්ත දියුණු වෙලා තියෙනවා. නමුත් ඊට වඩා වැඩි වේගයකින් කර්මාන්ත හා සේවාංශ දියුණු වෙලා තියෙනවා. ඕක තමයි දළදීසි නිෂ්පාදනයේට ලංකාවේ දායකත්වයේ දක්වන එක බැලුවොත් අපිට ප්‍රධාන වශයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන් මේක මතක තියාගන්න. කෘෂිකර්මාන්තයට වඩා වැඩි වේගයකින් කර්මාන්ත හා සේවාංශ දියුණු වීම සිදු වෙලා තියෙනවා. මෙතන ලියා ගන්න කෘෂිකර්මාන්තයේද අතීතයට සාපේක්ෂව දියුණු වී ඇත කියන. කෘෂිකර්මාන්තයේද අතීතයට සාපේක්ෂව දියුණු වී ඇත. මොකද කෘෂිකර්මාන්තය දියුණු වෙලා නැහැ කියලා එහෙම කියන්න බෑ. හරි. පැහැදිලි ඇති. දැන් කෘෂිකර්මාන්තයේ දළදීසි නිෂ්පාදනය දක්වන අගය මෙන්න මේක 100ට අගය ප්‍රකාශ කරලා තියෙනවා. 100ට අගය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක 100ට අගය ප්‍රකාශ කරන්නේ කොහොමද ළමයි? දැන් 1950 ඉඳන් මෙතන තියෙන 2002 එක ගත්තොත් එහෙම 2002 2004 2005 තියෙන්නේ මේක 2005 අවුරුද්ද තියෙනවා. 2005 අවුරුද්දේ ඔයාලා ගත්තොත් එහෙම 2005 මෙහෙම ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික එකතු කරන්න. 2,89,906යි 1,14,22,428යි 7,76,382යි එකතු කරන්න. ඔය තින එකතු කරාම අපි හිතමු උත්තරේ Z කියලා එනවා කියලා. ඒ Z වලට සාපේක්ෂව කෘෂිකාර්මික අංශයේ තියෙන්නේ 2,89,000නේ. 2,89,906 වැඩි කරන්න 100ට 100. එතකොට එනවනේ කෘෂිකාර්මික අංශයේ කොච්චරක් රටේ දළදීසි නිෂ්පාදනයේ දායකත්වය දක්වනවද කියලා. අන්න ඒ විදිහට ප්‍රතිශතය හොයාගෙන මෙන්න මේ ප්‍රතිශතය දක්වලා තියෙනවා. අපිට ප්‍රතිශතයෙන් කියන එක හරිය ලේසිනේ. ඒතර බලන්න 1950 දී කෘෂිකාර්මික අංශය ප්‍රතිශතයක් විදිහට ගත්තන් පස්සේ කෘෂිකාර්මික අංශයේ දායකත්වය දක්වලා තියෙනවා 141ක්. කර්මාන්ත අංශය 117යි, සේවා අංශය 35යි 100ට. ඒ 1950 දී 1950 දී කෘෂිකර්මාන්තය තමයි වැඩි නිෂ්පාදනයක් අනිත් ඒවාට වඩා දීලා තියෙන්නේ. 1964 දීත් එහෙමමයි. සේවාංශය ඔන්න 47කට වැඩි වෙලා තියෙනවා. ඔහොම ඇවිල්ලා බලන්න දැන් වෙලා තියෙන ටිකෙන් ටික 2010 වෙනකොට කෘෂිකර්මාන්තය දක්වන්නේ 11.9ක. ඒක තමයි 112ක් කියලා අපි ඉස්සෙල්ලා කතා කරේ. කෘෂිකර්මාන්තයේ දළදීසි නිෂ්පාදනයට දායකත්වය දක්වන 112යි. එතකොට විනෝෂ කර්මාන්ත අංශයේ 130ක් 129ක් අපි ගමු 129ක් කියලා. එතකොට සේවා අංශය 160ක් 59 60ක් කියලා ආසන වශයෙන් ගමු. අන්න ඒ විදිහට බලනකොට බලන්න සේවා අංශය වැඩි ප්‍රමාණයක් දළදීසි නිෂ්පාදනයට දන්නවා. ඊට පස්සේ කර්මාන්ත අංශය 129යි අඩු ප්‍රමාණයක්. අඩුම දළදීසි නිෂ්පාදනයට අඩුවෙන්ම දායකත්වය දක්වන්නේ කෘෂිකර්මාන්තය. එහෙම අඩුවෙන්ම දළදීසි නිෂ්පාදනයට අඩුවෙන්ම දායකත්වයක් දක්වනවා කියලා කිව්වට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දළදීසි නිෂ්පාදනයට දායකත්වය දක්වන්නේ අඩුවෙන්ම 112යි කියලා හිතුවට මේ කෘෂිකර්මාන්තයේ දියුණුව හේතු කොටගෙන තමයි සේවා අංශය 160ක් දායකත්වය දක්වන්නේ. කර්මාන්ත අංශය 129ක් දායකත්වය දක්වන්නේ. ඒ නිසා රටේ දළදීසි නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයේ දක්වන දායකත්වය අඩු වුණා කියලා ඒ කෘෂිකර්මාන්ත අංශය දියුණු වෙලා නැහැ කියලා කාටවත් කියන්න බෑ. කෘෂිකාර්මික අංශය දියුණු වෙලා තියෙන්නේ. නමුත් ඒ කෘෂිකාර්මික අංශයේ දියුණුව නිසාම කර්මාන්ත අංශය සහ සේවා අංශයේ දියුණුව ඊට වඩා වැඩි වේගයකින් සිද්ධ වෙන හින්දා රටේ දළදීසි නිෂ්පාදනයට කෘෂිකර්මාන්තය දියුණු වීමත් සමග වැඩි දායකත්වය දක්වන්නේ සේවා අංශය සහ කර්මාන්ත අංශය. අනිත් දේ තමයි සේවා අංශයේ රැකියාවලට මිනිස්සු සේවා අංශය දියුණු වීමට ගොඩාක් උත්සුක වෙන්නේ. මිනිස්සු රැකියාව හොයාගෙන යන්නේ වැඩිපුර සේවා අංශය පැත්තෙන් හින්දා අපිට ඒක මතක තියාගන්න ලේසි. වෙන දළදීසි නිෂ්පාදන කෘෂි අංශයේ දායකත්වයෙන් දක්වන ශේෂ්ඨ අපි ප්‍රධාන වශයෙන් භෝග වගාව, සත්ත්ව පාලනය, මත්ස්‍ය වගාව කතා කරන්නේ. එතකොට මේ ඒ කාරණා ඒ අංශ වලින් දක්වන දායකත්වය දාලා දෙනවා. මේ අගයන් මතක තියා ගැනීම අවශ්‍ය නැහැ. ඔයාලා මතක තියාගන්න කෘෂිකාර්මික අංශය 112ක දායකත්වයක් දක්වනවා දළදීසි නිෂ්පාදනයේට. ඊට පස්සේ කර්මාන්ත අංශය 129ක, ඊට වගේ සේවා අංශය 159ක. මේක මතක තියාගන්න. මෙන්න මේ තුන විතරක් මතක තියාගන්න. මෙන්න මේ තුන විතරක් මතක තියාගන්න. මෙන්න මේ කාරණා සියල්ලම පාඩම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම පාඩම් කරගෙන ගියොත් එහෙම අපිට ඇග්‍රි වල මේක විතරයි පාඩම් කරගන්න වෙන්නේ. right.
ඊට පස්සේ කෘෂිකාර්මික අංශවල ශ්‍රී ලංකාවේ කෘෂිකාර්ම අධිකාරියට දක්වන දායකත්ව මොනවද? දැන් අපේ තුන්දෙනා ඉන්නේ සිග්නල් නැද්ද? මොකද්ද ගැටලුව කියන එක හිතා ගන්න බෑ. එතකොට මේකෙදි සත්ත්ව නිෂ්පාදන. සත්ත්ව නිෂ්පාදන ගත්තොත් එහෙම අපි දන්නවා සත්ත්ව පාලනය ගත්තොත් ගව පාලනය, බැටළු පාලනය වේවා, ඊට පස්සේ ඌරු මේ පාලනය වගේ ගොඩක් තියෙනවානේ. මේ සත්ත්ව පාලනය ගත්තොත් එහෙම වැඩිපුරම අපි කුකුල් පාලනය අපි කතා කරනවා. අපි උසස් පෙළදී කතා කරන්නේ ගව පාලනය සහ කුකුල් පාලනය විතරයි නේ. ඊට පස්සේ කැම්පස් ගියාට පස්සේ ඔයාලට අනිත් සත්තුන්ගේ පාලන දේවල් උගන්වනවා. එතකොට මේකෙදි පොද මේ කිරි නිෂ්පාදන මිලියන ගණන් වලින් මේ දීලා තියෙන්නේ. මේ බලන්න එන්න කිරි නිෂ්පාදන 2001 180ක් වුණ එක දැන් 208කට වැඩි වෙලා තියෙන මිලියන ලීටර මිලියන බිත්තර 9460ක් දැන් 10360ක් වෙනවා. ඉදිරියට හැම නිෂ්පාදනයක්ම වැඩි වීලා තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද එනකොට ලංකාවේ. ඒතර මේවා මත තියා ගැනීම පොඩි දල මත තියා ගැනීම කරන දීවර නිෂ්පාදන ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා. වන සම්පත් ආශ්‍රිත නිෂ්පාදනත් ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා. දැන් 1.7ක ගාණක් තියෙනවා. ඒ නිසා මේව මත තියාගන්න අවශ්‍ය නැහැ. ඒව මත තියාගන්න බෑ. වී නිෂ්පාදනයේ වැඩි වෙලා තියෙනවා. වගා කරන භූමි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ටිකෙන් ටික. තේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. රයිට් ඒ විදිහට මේ නිෂ්පාදන වැඩි වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කොහොමද ඔයාලට තේරෙනවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ එක එක ශ්‍රේෂ්ඨ වර්ධනය වීම සිද්ධ වෙලා තියෙනවා අතීත කාලේ ඉඳන් මේ දක්වා. එතකොට රැකියා නියුක්තියට දක්වන දායකත්වය තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. මේකෙන් සාමාන්‍ය බහුවන් ප්‍රශ්න අසීමක් සිද්ධ කරන නිසා ඔයාලා මතක තියාගන්න රැකියා නියුක්තියට දක්වන දායකත්වය කොහොමද කියන එක පොඩ්ඩක් ඔයාලට හොඳට හිතට ගන්න ඕනේ. අපි 70කට ආසන්න ප්‍රතිශතක් කෘෂිකර්මාන්තයේ මත තමයි ජනගහනයෙන් යැපෙන්නේ කියලා අපි කතා කරා. රයිට්. එතකොට මේකේ 32ක් විතර කෘෂිකර්මාන්තයේ මේ නියලා තියෙන්නේ. ඒ නිසා කෘෂිකර්ම අංශයේ නියලා ඉන්න අයගේ කියන්නේ මේ අපිට වැඩිම සේවා නියුක්තියක්. රයිට්. අපිට ලංකාවේ තියෙන වැඩිම රැකියාගත ප්‍රමාණයක් තියෙන්නේ කෘෂිකාර්මික අංශ. ලංකාවේ වැඩිම රැකියා ප්‍රමාණයක් තියෙනවා. එතකොට කෘෂිකර්මාන්තයෙන් රැකියා ඇති වෙනවා. ඒක අපි කතා කරා. එතකොට ලංකාවේ කෘෂිකර්මාන්තයේ අංශයෙන් ඍජු රැකියා සහ වක්‍ර රැකියා. මම අර කලින් ප්‍රකාශ කරපු වගේ ඍජු රැකියා සහ වක්‍ර රැකියා සිද්ධ වෙනවා. කෘෂිකර්මා අංශයේම නියැලලා තියෙනවා නම් අපි ඒවට ඍජු රැකියා කියනවා. කෘෂිකර්මාන්තයේම නියැලලා නැතුව වෙනත් කෘෂිකර්මාන්තයට අදාළ වෙනත් කර්මාන්තයක නියැලලා ඉන්න ජොබ් වල අපි කියන වක්‍ර රැකියා කියනවා. කෘෂි අංශයේ රැකියා නියුක්තිය ක්‍රමයෙන් සැලකිය යුතු වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. රයිට්. දැන් අපි දන්නවා වැඩි රැකියා නියුක්තියක් තියෙන කෘෂිකර්මාන්තය. නමුත් තව වැඩි වෙන්නේ. තව වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි එකක් වගා කරන්න පුළුවන් ඉඩම් සීමා වෙනවා. එන්න ඉඩම් ලොකු වෙන්නේ නැහැ නේ. එන්න මිනිස්සු ජනගහනය වැඩි වෙනවා. ඒක කතාව ඇත්ත. නමුත් එන්න ඉඩම් ලොකු වෙන්නේ. ඒ නිසා රැකියා නියුක්තිය රැකියා ගොඩක් උත්පාදනය කරන්න දියන්නේ ඉඩම ලොකු වෙන්නේ නැති හින්දා. කර්මාන්ත හා සේවාංශ දිනවත් සමග කෘෂිකර්මයේ නියැලලා තියෙන ශ්‍රමය කර්මාන්ත සේවාංශ වලට යනවා. ඇදෙනවා. කර්මාන්ත සේවාංශ කෘෂිකර්මාන්තය නිසා වැඩි දියුණු වෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැලලා ඉන්න කට්ටිය කෘෂිකර්මාන්තයේ විභාගාව හරි මොන හරි ඒ වගා කරන එක අතහැරලා කර්මාන්ත වලට හරි සේවාංශයට හරි යනවා ජොබ් වලට. එන්න ඒ නිසා මේ කෘෂිකර්මාන්තයේ තියෙන රැකියා නියුක්තිය වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි වෙන්නේ තියෙන ප්‍රමාණය හිමම තමයි තියෙන්නේ. දැන් අඩු වී තමයි යන්නේ. දැන් බලන්න මෙන්න මේකේ රැකියා නියුක්තිය පිළිබඳ ප්‍රස්තාරයේ කෘෂිකර්මාන්තයේ තියෙන්නේ නිල් පාටින්. මේ තියෙන්නේ දම් පාටින් පෙන්නලා තියෙනවා කර්මාන්තාංශය. සේවාංශය සුදු පාටින්. බලන්න මේ වගේ තියෙන වර්ධනේ බස්නාහිර පළාතේ. ඒ කියන්නේ බස්නාහිර කොළඹ හැමනේ. කොළඹ පැත්තේ වැඩිපුරම තියෙන්නේ මිනිස්සු රැකියා කරන්නේ මොන අංශෙද බලන්න. මේ කෘෂිකර්මාන්තයේ ජොබ් කරන්නේ මේ 10%. 135කට ආසන්න ප්‍රමාණයක් කර්මාන්තාංශයේ ඉන්නේ. කොළඹ ගොඩාක් කර්මාන්ත තියෙනවනේ. හැබැයි සේවාංශයේ ඉන්නවා 155. බලන්නකෝ
කොළඹ වැඩිපුර සේවා අංශවල තමයි වැඩිපුර බුල කෙලින්නේ. ඒ කියන්නේ පිස්සු නටන්න අයිස් ජොබ් වල ඉන්නේ වැඩිපුරම කොළඹ මිනිස්සු. ඒ කියන්නේ ඉතින් ඔය ඉහළ ජොබ් නේ ඔය කියන්නේ අයිස් ජොබ් කියවට සේවා අංශයේ ජොබ් කියන්නේ අධ්‍යක්ෂකවරු පරිේෂණ නිලධාරීන්ලා මේ කට්ටිය ඔක්කොම ඉන්නේ ඕකේ. රයිට් මොකද මේ වගේ බර වැඩ නැහැනේ. එතකොට මධ්‍යම පළාතේ ඒ කියන්නේ නුවර එහෙම මේකේ කෘෂිකර්මාන්තේ නිර්වහන ප්‍රමාණය වැඩි නේ. නුවර කෘෂිකර්මාන්තේ නිර්වහන ප්‍රමාණය වැඩි නේ. සේවාංශයට සාපේක්ෂව වැඩි. ඊට පස්සේ කර්මාන්තංශේ ගොඩාක් අඩුයි. ඌව පළාතේ අපේ පැත්ත බැලුවොත් එහෙම ඌව පළාත කිව්වට දැන් සමහර කට්ටිය අයිති මධ්‍යම පළාතේ එතන අයිති වෙනවා. ඊට පස්සේ නැගෙනහිර පළාතේ අයිති කට්ටියත් ඉන්නවනේ. ක්ලාස් එකේ ඒතුට එයාලත් බලන්න එයාලගේ පළාතේ කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න සේවාංශයේ ඒකේ වැඩි නැගෙනහිර පළාතේ කෘෂිකාර්මිකාංශයේ ඊට පස්සේ දෙවෙනියට කර්මාන්තංශයේ ගොඩක් අඩුයි. එතකොට ඌව පළාතේ වැඩිපුරම ඉන්නේ කෘෂිකර්මාන්තේ නීරලා ඉන්න කට්ටිය. ඊට වඩා අඩුවෙන් තමයි සේවාංශයේ ඉන්නේ. ඒ කියන්නේ අපේ ඌව පළාතේ අපේ ලේබල් එකක් තියෙනවා පුතා ඌව පළාතේ වැඩි මිනිස්සු ප්‍රමාණයක් හොඳ තැන්වල රටේ නැහැ කියලා. මොකද ඒකට හේතුව අර කෘෂිකර්මයක අංශයේ දායකත්වයේ වැඩි මේ ඌව පළාතේ සේවාංශික තව කර්මාන්ත අංශවල ඉන්න ප්‍රමාණය අඩුයි. එතකොට දැන් බදුල්ල වගේ පැති වලින් දුෂ්කර පැති ඒ වගේ නම් කරලා තියෙන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් ගොඩක් අඩුයි කියන මට්ටම සලකලා. රයිට්. ඒ වුණාට ඉතින් එහෙම නොවෙන්න අපේ කට්ටිය දැනගන්න ඕනේ. රයිට්. එහෙම කියලා කෘෂිකර්මාන්තය අතහැරියොත් එහෙම අපිට කරන්න දෙයක්වත් නැති වෙනවා. හරි ප්‍රශ්නයක් මේකනේ. කෘෂිකර්මාන්තය අතහැරලා දාලා අපි යනවා කියන්නේ එතනදී කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්න බෑ. දැන් වෙන රටවල් වල කෘෂිකර්මික උපාධිය කරන්නේ එයාලගේ මේ කෘෂිකර්මාන්ත දියුණු කරගන්න. රැකියාව වලට යන්න නෙමෙයි. තමන්ගේ අර තියෙන ෆාම් එකම තමන්ගේ ගොවිපළම වැඩි දියුණු කරගන්න තමයි ඒ කල්ටි ඩිග්‍රී ගන්න. අපේ රටේ මිනිස්සු අපි ජොබ් කරන්නේ අපි ඩිග්‍රිය ගන්න උපාධිය ගන්න ජොබ් එකක් බලාගන්නේ. අපිට ඒ තරම් මේ ජොබ් කරන්න අපේ කෘෂිකාර්මික ඉඩම් ඒවා නැහැනේ පුරද්දුරට. ඒතර ඔයාලට කෘෂිකාර්මික රැකියා නියුක්තිය පිළිබඳ තේරෙනවා. රැකියා නියුක්තිය කියන්නේ රැකියාවක නිරත වීම. රැකියා නියුක්තිය කියන්නේ රැකියාවක නිරත වීම. right? රැකියා වියුක්තිය නෙමෙයි. වියුක්තිය කියන්නේ රැකියාවක් නැතිවීම. රැකියා නියුක්තිය කියන්නේ නිරත වීම. රැකියාවක් කිරීම. right? නියුක්ත වීම. රැකියා වියුක්ත වීම කියන්නේ රැකියාවක් නැතිවීම. ඒක තේරුම් ගන්න. අදත් ප්‍රශ්න තියෙන කට්ටියට සිග්නල් නැහැ වගේ. right? විදේශ විනිමය ඉපැයීම කියන්නේ පිටරටවල සල්ලි අපේ රටට යන්නේ. එතකොට අපේ රටේ නිෂ්පාදනයේ කෘෂි නිෂ්පාදන අපනයන කරලා අපිට පිටරටවල සල්ලි අපේ රටට ගන්න පුළුවන්. ඒක තමයි විදේශ විනිමය ඉපැයීම කියන්නේ. right? විදේශ විනිමය ඉපැයීම. දැන් ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය අපිට දලදේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වනවා. ඒක තමයි අංක 1. right? දැන් දලදේශීය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගත්තන් පස්සේ දලදේශීය නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ මේ කෘෂිකර්මාන්තය දක්වනවා දායකත්වයේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තියට කෘෂිකර්මාන්තය දායකත්වය දක්වනවා. ඒ වගේම තමයි විදේශ විනිමය ඉපැයීමට පිටරටවල සල්ලි අපේ රටට මේ ඇතුළු වීමට වෙනවා. ඊට පස්සේ ආනයන ආදේශික නිපදවීම. ඒතර අපිට පුළුවන් ආනයනය කරන ද්‍රව්‍ය වෙනුවට අපේ රටේ ඒවට ආදේශික හැදුවා නම් පිට රටවල් වලට අපේ රටෙන් යන සල්ලි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට කෘෂිකර්මාන්තය පාවිච්චි කරගෙන අපිට ආනයන ආදේශික ගන්න පුළුවන්. රටේ ජනතාව පරිගණන සඳහා මුළු නිෂ්පාදන ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය නොවන නිසා කෘෂි භාණ්ඩ ආනයන කරන්න සිද්ධ වෙනවා. අපි දන්නවා සංචාරක හෝටල් වලට පැන් රස රාබු කියලා දෙයක් ආනයන කරනවා, තක්කාලි පල්පේ කියලා දෙයක්, තිරිඟු පිටි, මයිසූර් පරිප්පු තිරිඟු පිටි නම් අපි අනිවාර්යෙන් ගන්න දෙන්නේ. රටේදී මේ ඔක්කොම පිට රට වලින් ගේන්නේ. මේවා වෙනුවට අපේ රටේ මොන හරි දෙයක් වගා කරනවා නම් අපිට මේ පිට රට වලට යන සල්ලි ටික ඉතුරු කරගන්න. නේ? පිට රට වලට යන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. බලන්න දැන් සහල් වලට මෙට්‍රික් ටොන් ඇමරිකානු ඩොලර් කීයක් 2010 දී වියදම් කරලා තියෙනවා 59. සීනි වලට 363. බලන්නකෝ අපේ රටේ මේවා නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් සීනි නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් මේ සල්ලි ටික පිටරට යන්නේ නැහැ. අපේ රටේ ආර්ථිකය කොච්චරනම් අඩු වෙලා තියෙන්නේ.
මේ කොවිඩ් වසංගතයත් එක්ක ගොඩාක්ම අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ජනතාවගේ පෝෂණයට හා ආහාර සුරක්ෂිතතාවයට දායකත්වය දක්වනවා. දළදේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වනවා, රැකියා නියුක්තියට දායකත්වය දක්වනවා, විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායකත්වය දක්වනවා. ඒතර ආනයන ආදේශක නිපදවීමට දායකත්වය දක්වනවා. එතකොට ජනතාවගේ පෝෂණයට හා ආහාර සුරක්ෂිතතාවයට දායක වීම සිද්ධ වෙනවා. එතකොට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණවලින් නියමිත ගුණාත්මක යුක්තව ආහාර වර්ගයක් ලබා ගැනීම ඇති හැකියාව තමයි ආහාර සුරක්ෂිතතාව. ෆුඩ් සිකියුරිටි කියන්නේ. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණවලින් නියමිත ගුණාත්මක යුක්තව ආහාර ගන්න පුළුවන් නම් ආහාර සුරක්ෂිතතාවයක් අපේ රටේ තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය අපිට කෘෂිකර්මාන්ත දියුණු කරලා ගන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගන්න හින්දා මිනිස්සු නිරෝගී වෙනවා. ඒක වලට පැහැදිලි. ප්‍රෝටීන බහුල ශාක සත්ව නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන් කෘෂිකර්මාන්තය දියුණු වෙලා පශු වර්ෂණ තාක්ෂණ දියුණු කරන හින්දා ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර වලට විස බීජ මේ දේවල් ඇතුළු වීම වළක්වන්න පුළුවන් පශු වර්ෂණ තාක්ෂණය දියුණු කිරීම තුළින් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. අනිත් එක තමයි වැඩි වෙන ආහාර ඉල්ලුම සපුරා යන්න පුළුවන් කෘෂිකර්මාන්තය දියුණු වීම එක්ක කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අමුද්‍රව්‍ය සපයන්න පුළුවන්. ඒක තේරෙනවනේ. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙනවා පොඩි කාරණාවක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා. අපිට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ණය සහන ආධාර ලබා දීම රජයෙන් කරනවා. ඒ වගේම තමයි පරිශ්‍රණ හා ව්‍යාප්ත කටයුතු සඳහා දිරිමත් කරනවා. ඒ කියන්නේ පරිශ්‍රණ කරන්න වෙන සල්ලි ප්‍රමාණයක් වියදම් කරනවා. ජොබ් දීලා පරිශ්‍රණ නිලධාරීන්ට ජොබ් දීලා එයාලා අවුරුදු ගාණක් තිස්සේ පරිශ්‍රණ කර නව ප්‍රවේද දැන් ඔය වම්බටු ගත්තොත් වම්බටු වල ඒ නව ප්‍රවේද තියෙනවානේ මිරිස් වල ගත්තොත් මිරිස් වල කොච්චර ප්‍රවේද තියෙනවද මේ ප්‍රවේද පරිශ්‍රණ කර තමයි මේ නිපදව ගන්න. ඒ කියන්නේ මේ තෝරා ගන්න. ඊට සහතික මිල නියම කිරීම බීජ සහතික කිරීම සේවයක් ලංකාවේ තියෙනවා. බීජ සහතික කිරීම සේවයත් එක ඒ වගේම තමයි බීජ සහතික කිරීමට වඩා මෙතනදී කතා කරන්නේ දැන් මිල වී වලට නම් සහතික මිල 50යි කියලා දෙනවා. එතකොට සහතික මිලක් නියම කිරීම තුළින් ගොවියාව බේරෙනවා. ගොවියා සහ පාරිභෝගිකයා යන දෙන්නම බේරන්න උපරිම සිලර් මිලක් සහ අවම සහතික මිලක් විදියට මිල සහතික කිරීම සිදු කරනවා රජය විසින්. ඒතර මිල සහතික කිරීම නිසා මේ ගොවියා සහ පාරිභෝගිකයාගේ ආර්ථික ස්ථාවරභාවය ඇති වෙනවා. ඒ නිසා මිල සහතික කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ මිල පාලනය කිරීමක් කරනවා. ඒක කෘෂිකාර්මයෙන් දිනු කිරීමට ලංකාවේ අපේ රජයේ ආරම්භ තියෙන ක්‍රියාමාර්ග තමයි අපිට ඔය සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කෘෂිකාර්මික ආශ්‍රිත කර්මාන්ත සහ සේවා කතා කරන්න තියෙනවා. දැන් කෘෂිකාර්මික අංශය පිළිබඳව කතා කරේ. දැන් කෘෂිකාර්මයේ පදනම් කරගත්ත කර්මාන්ත සහ සේවා මොනවද? අපිට ඒක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. කෘෂිකර්මයේ ආශ්‍රිතව තියෙන කර්මාන්ත සහ සේවා මොනවද? එතකොට මේකෙදී ඔයාලට මේ ප්‍රධාන පොයින්ට් ටික මතක තියාගන්න තියෙන්නේ මේකේ මම මේ පාඩම චුට්ටක් වේගින් කරගෙන යන්නේ අපිට මේකේ තියෙන්නේ ගොඩාක් දේවල් පාඩම් කරගන්න සහ මේ පාඩමෙන් අපේ විභාගෙට එන ප්‍රශ්න ප්‍රමාණය ඉතාම අඩු හින්දා බලන්න කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත කර්මාන්ත සහ සේවා කතා කරනවා. මෙන්න බලන්න කර්මාන්ත මොනවාද? කෘෂිකාර්මික යෙදුම් නිපදවීම. ඒ කියන්නේ පොහොර යන්ත්‍ර කෘෂි රසායන ද්‍රව්‍ය වගේ යෙදුම් නිෂ්පාදනයේ සිද්ධ කරන කර්මාන්ත තියෙනවා. ඊට පස්සේ දැන් පොහොර ගත්තොත් බවර්ස්ලා හේලිස්ලා අර දැන් රසායන ද්‍රව්‍ය ගත්තොත් ලංකෙම් නේ ගොවියාගේ හිත මිතුරා ඒ වගේ අය මේ නිපදවන කර්මාන්ත තියෙනවා. ආහාර නිෂ්පාදන කර්මාන්ත බිස්කට් සිලෝන් බිස්කට් ලිමිටඩ් ඒවා මෙලිබන් මේවා තියෙනවා. සහල් සැකසීම මෝල් ඩඩ්ලි ප්‍රසිද්ධ නේ සහල් සැකසීම සඳහා කර්මාන්තශාලා තියෙනවනේ. කෘෂිකාර්මික ඉදිකිරීම ගොවිපර සත්ත්ව නිසා දැන් පොලි ටැනල් එකක් ගහනවා නම් වැව් මාර්ග හදනවා නම් ඒවා කෘෂිකාර්මික ඉදිකිරීම. පොලි ටැනල් ඒවා ආශ්‍රිත කර්මාන්ත තියෙනවා. සත්ත්ව ආහාර නිෂ්පාදනයේට දැන් බ්‍රොයිලර් සතුන්ගේ ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා තියෙනවා. නුවර එහෙම ගම්පොළ එහෙම තියෙනවා හොඳ ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා. කිකිලියන්ට ආහාර කෘෂිකර්මාශ්‍රිත රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම වගේ මේ වගේ ආහාර නිෂ්පාදන සත්ව ආහාර නිෂ්පාදනය සිදු කරනවා. දැන් ඔයාලා දන්නවද ක්‍රිස්බෝ ආයතනය? ක්‍රිස්බෝ ආයතනයේ තියෙන උප ආයතනයේ ග්‍රීන් මේ ෆාමින් හරි ඔන්න ඔය විදිහට උප ආයතනයක් තියෙනවා. ඒකේ කරන්නේ බඩ ඉරිඟු වගා කරනවා
ඉඩම් අරගෙන බඩේරුම් ක්‍රිස්බෝ ආයතනයට අයිති බඩේරුම් වගා කරන ශ්‍රේෂ්ඨ වල දැකලා ඇති. ඒතර මේ වගේ මොකද කරන්නේ බඩේරුම් වගා කරලා මෙයාලා මේ බඩේරුම් අරගෙන යනවා ආහාර නිෂ්පාදන ගොවිපළවල. ඒතර ආහාර නිෂ්පාදන ගොවිපළවලදී මේ ආහාර හදලා මේ බඩේරුම් දෙන්නේ පුතේ මේ ගවයන්ට. ගව කර්මාන්තයට ඒක අබේ වලට ඒ වගේ කර්මාන්ත වලට තමයි දෙන්නේ. ඒතර ගවයන්ගේ ආහාර විදියට දීලා ඒ එන සල්ලි වලින් මේ කිකිලියන් කුකුලොන්ගේ ආහාර හදන බොයිලර් සත්තුන්ගේ ආහාර හදාගන්න. අන්න ඒ විදිහේ කර්මාන්ත තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ සත් ආහාර නිෂ්පාදන කර්මාන්තය කෘෂි කර්මාන්තයේ ආශ්‍රය ඍජු රැකියා නෙමෙයි වක්‍ර රැකියා ඇති කරන මේ ඇත්තරම මෙන්න මේ කෘෂි කාර්මික කර්මාන්ත සහ සේවාංශයේ නිරත වෙනවා නම් ඒවා වක්‍ර රැකියා. කෘෂි කර්මාන්තයේ කෙලින්ම නියැලෙනවා නම් ඒක ඍජු රැකියාව. ඒක මතක තියාගන්න වක්‍ර රැකියාව වෙන්නේ මේ වගේ. හැමතිස්සෙම මේවා වක්‍ර රැකියාව. ඊට පස්සේ කෘෂි කාර්මික සේවා. කෘෂි කාර්මික උපදේශන සේවා. ගොවීන්ට අවශ්‍ය දැනුම සපයා දීම උපදේශන සේවායි කෘෂි උපදේශක අය මේ වගේ ගොඩක් අය ඉන්නවා. කෘෂි කාර්මික පරිශ්‍රණ. රයිට් ඒ කියන්නේ පරිශ්‍රණ කරලා නව ප්‍රභේද අඳුනාගෙන මේ කෘෂිකාර්මික අංශයේ දියුණුවට කෘෂිකාර්මික දියුණුවට දායකත්ව දැක්වීම තමයි කෘෂිකාර්මික පරිශ්‍රණ වලින් වෙන්නේ. දැන් ගිරාන්දුර කෝට්ටේ පරිශ්‍රණ ආයතනයක් තියෙනවා. ඔයාලා දන්නවනේ ගිරාන්දුර කෝට්ටේ පරිශ්‍රණ ආයතනයෙන් වෙන්නේ ගින්නෝරුවේ ගින්නෝරු නෙමෙයි ගන්නෝරු. නුවර ගන්නෝරුව පරිශ්‍රණ ආයතනය තියෙනවානේ. ගන්නෝරුව පරිශ්‍රණ ආයතනයෙන් එන මේ බීජ රෝපණ ද්‍රව්‍ය එවලා එයාලා මෙහි ගිරාන්දුර කෝට්ටේ වගා කරලා බලනවා වියලි කලාපයට ඒව සෝදායිද කියලා. වියලි කලාපේ වගා කරාම ඒවා හොඳ කොහොම තත්ත්වද ඇති වෙන්නේ? ආස්වන්න වැඩි වෙනවද? ආස්වන්න අඩු වෙනවද? ආස්වන්න ගුණාත්මක භාවය කොහොමද? මේ හැමදේම පරීක්ෂණ කරලා එක ලංකාවේ හැම පරීක්ෂණ ආයතන වල පරීක්ෂණ කරලා තමයි එක භෝගයක් එක බීජයක් මේ ලංකාවට හඳුනා දීම සිද්ධ කරන්නේ. ඒතර පරීක්ෂණ ආයතන කියන්නේ සේවා ආයතන. ප්‍රවාහන සේවය. කෘෂි නිෂ්පාදන ප්‍රවාහණයට ගන්න ප්‍රවාහන මේ සේවය මේ අපි තියෙනවා. ඒකට මේ ප්‍රවාහන සේවය ලංකාවේ ගොඩාක් දුර්වලයි. ඉතින් ඒක වැඩි දියුණු කරන්න තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ නඩත්තු සේවා. වැව් වමුණු කෘෂි යන්ත්‍ර මේවා නඩත්තු කරන්න දැන් මහවැලිය වැව් වමුණු නඩත්තු කරනවා. මේ වගේ සේවා ක්‍රියාත්මක වෙනවා. කෘෂි කාර්මික ණය රක්ෂණ සේවයක් යනවා. කෘෂි කර්මය සඳහා ඕනිම බැංකුවකින් ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෘෂි වගාවට රසන සැපයීම සිද්ධ කරනවා. ඒ කියන්නේ වගාව හානි වුණොත් එහෙම මුදල් තමයි. දැන් අපි බයික් එකට රක්ෂණයක් දානවා වගේ අපි ඉන්ෂුරන්ස් එකක් දානවනේ. ඒ වගේම තමයි වගාවකට ඉන්ෂුරන්ස් එකක් දාන්න පුළුවන්. වගාවකට ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙන එකේ වාසිය මොකද්ද? එතකොට වගාව යම්කිසි දේශගුණික සාධකයක් හින්දා වේවා දේශගුණික විපර්යාසයක් හින්දා වේවා වගාව හානියට ලකුණොත් එහෙම වගාවට වන්දි ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ කෘෂි භාණ්ඩ අලෙවිය. කෘෂි භාණ්ඩ අලෙවිය සම්බන්ධ සේවාවක් තියෙනවානේ. ඒවා අපි සේවා මට්ටමකට තමයි ගන්න. පුහුණු ශ්‍රමයේ සැපයීම. පුහුණු ශ්‍රමයේ සැපයීම කියන්නේ සමහර කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම වලට ඒක හැම ගොවියටම කරන්න බෑ. ඒකට පුරුදු වුණ ඒවට ඒ රැකියාවලට යොමු වුණ මේ මිනිස්සු ඉන්නවා. දැන් කෘත්‍රිම සිංචනයේ අපි දන්නවා කෘත්‍රිම සිංචනය කියන්නේ හොඳ පුන් ගවයෙකු ඒ කියන්නේ පිරිමි ගවයෙක්ගේ ශුක්‍රාණු අරගෙන ගැහණු මේ ගව දෙනෙකුගේ ගර්භාෂයේ තැන්පත් කිරීම. මේක සාමාන්‍ය ගොවියෙකුට නිකන් අරගෙන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අනිවාර්යෙන් AI කරනවා. අපි කියන artificial insemination කෘත්‍රිම සිංචනය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ AI කරන්න වෙනම මේ පුරුදු වුණ අය ඉන්නවා. එයාලා ගෙන්නලා තමයි මේ AI කර ගැනීම සිද්ධ කරන්න ඕනේ මේ ගව පාලනය සිද්ධ කරන ගොවියා. රයිට් ඒ ගොවියාට මේ දේ කරගන්න බෑ. ඊට පස්සේ රෝග නිවාරණය. ඒතර රෝග දැන් අපි හිතමුකෝ බලන්න හැම දැන් මහියංගනේ වුණත් පසු වෛද්‍ය නිලධාරී කෙනෙක් ඉන්නවා. ඒතර පසු වෛද්‍ය නිලධාරීන් ඉන්නේ ඇයි? පසු වෛද්‍ය නිලධාරීන් ඉන්නේ සේවාවක් සැපයීම. ඒ කියන්නේ ගොවිපළයේ සතුන්ට රෝගයක් ඇති වුණොත් එහෙම රෝගවලට මේ නිරීක්ෂණය කරලා බෙහෙත් ලබා දීම. මේ කටයුතු කිරීම තමයි මේ පසු වෛද්‍ය නිලධාරීන්ගේ සිද්ධ වෙන්නේ. ඒතර මේ පුහුණු ශ්‍රමයේ සැපයීමට පසු වෛද්‍ය නිලධාරීන්ගේ අයිති එකත් ඒ පසු වෛද්‍ය නිලධාරීන්ගේ සේවයත් අයිති වෙනවා. මම මේක මෙතන දාලා නැහැ. ඔයාලා ලියා ගන්න. පාඨක රෝපණයේ වගේ තාක්ෂණික ක්‍රම කරන්න වෙනම ඒ විද්‍යාගාර පහසුකම් සහිත විද්‍යාගාර තාක්ෂණ දැනුම සහිත පුද්ගලයන් අවශ්‍යයි. ඒතර පාඨක රෝපණ වගේ දේවල් වලට පුහුණු ශ්‍රමය සපයන සේවා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වලට පුහුණු ශ්‍රමයක් ඕනේ. මොකද තාක්ෂණික ක්‍රම ගන්නකොට සමහර මිනිස්සුන්ට
තාක්ෂණික ක්‍රම අනුගමනය කරන්න බෑ. සාමාන්‍ය ගොවියෙකුට තාක්ෂණික ක්‍රමය දන්නේ නැහැ. ඔන්න ඔය කාරණා ටික අපිට තමයි අපිට කියන්නේ කර්මාන්ත සහ සේවාංශ කෘෂිකාර්මික ආංශ ඇග්‍රි රිලේටඩ් බිස්නසස් සහ සර්විසස් කියලා අපිට ඉන්ටර්නෙට් සර්ච් කරත් අපිට ඔය කාරණා ටික එනවා. agriculture related services and factories. right ඒ විදිහට ගන්න පුළුවන්. නැත්නම් industries තමයි හරි වචනේ. හරි. ඊට පස්සේ අපිට මේ පාඩමේ කෘෂිකර්මාන්තය සඳහා සේවා ලබා ගත හැකි ආයතන කතා කරන්න තියෙනවා. මේකත් ටික දිග කතාවක්. නමුත් මේක චුට්ටක් වැදගත්. රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන විදිහට අපි වර්ග කරන මේ කෘෂිකර්මාන්තය සඳහා සේවා ලබා ගන්න පුළුවන් ආයතන ටික. සමහර විට විභාගයට අහනවා. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගන්න. මොකද අපිට වැදගත්. මොකද ඔයාලා කරන්නේ ඇග්‍රිකල්චර් කෘෂි විද්‍යාව. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඔයාලට ජොබ් එකක් කරන්න උනත් යන්න පුළුවන් ශේෂ්ත්‍ර මොනවද? නේ? එහෙම නැතුව දැන් යන්න පුළුවන් ශේෂ්ත්‍ර ටික දන්නේ නැතුව මේ නිකන් ඔහේ මම කෘෂි විද්‍යාව කරන්න කියලා හිතක වැඩ නැහැ නේ. එතකොට මේ කෘෂිකාර්මික ආශ්‍රිතව තියෙන සමාගම රාජ්‍ය ආයතන තියෙනවා, රාජ්‍ය නොවන ආයතන තියෙනවා, පෞද්ගලික ඒවා තියෙනවා, අන්තර්ජාතික ඒවා තියෙනවා, බහුජන සංවිධාන තියෙනවා, ගොවි සංවිධාන තියෙනවා. මේවා තමයි මේ අපේ කෘෂිකර්මාන්තයේ වැදගත් වෙන ආයතන. රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම අපිට සේවා සපයන රාජ්‍ය ආයතන වෙනම තියෙනවා. right එතකොට සේවා සපයන රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම පරිේෂණ ආයතන ඒ වගේ දේවල් තමයි ඒකට අයිති වෙන්නේ. ඊට පස්සේ ව්‍යාප්ති හා පුහුණු සේවය සම්බන්ධ ආයතන තියෙනවා. කෘෂි පරිේෂණ ආයතන තියෙනවා. අලෙවි සම්බන්ධ ආයතන තියෙනවා. පසුවස්තුණු සැකසුම් ආයතන තියෙනවා. රාජ්‍ය ආයතන ලංකාවේ. එතකොට පරිේෂණ ආයතන මොනවද? මේ වී සම්බන්ධව පරිේෂණ කරන්න බතලගොඩ, ලබුදුරේ, සමන්තුරේ, බෝම්බුවෙල, අම්බලන්තොට, බෙන්තොට මේ වගේ මෙන්න මේ වගේ වී පරිේෂණ ආයතන තියෙනවා. ඊට පස්සේ උද්‍යාන භෝග පරිේෂණ ගන්නෝරු, හොරණ, සීතාලිය, බණ්ඩාර තියෙනවා. ශ්‍රේෂ්ඨ භෝග වලට මහයිලුප්පල්ලම, අගුණුකර පැලැස්ස තියෙනවා. තේ වලට තලවකැලේ, මහනුවර, රත්නපුර එහෙම තියෙනවා. රබර් වලට අගලවත්ත තියෙනවා. පොල් වලට ලුණුවිල, කුණුදු වලට කඹුරුපිටිය, අපනයන කුසු භෝග වලට මාතලේ, උක් වලට උඩවල. මේ ආයතන වලට මේ පරිේෂණ ආයතන වලට ඔයාලා එක් කරගෙන යනවා කැම්පස් ගියාට පස්සේ. එක එක ඒවට එක්කන ගිහිලා ෆීල්ඩ් විසිට් කියලා කියන්නේ ඒවට. ෆීල්ඩ් විසිට් යනවා. ඒවා අනිවාර්යෙන් යන්න ඕනේ. ඒවට ලකුණු දෙනවා. ඒවට ගියාන් පස්සේ ඒ අහන ප්‍රශ්න වලට උත්තර දුන්නම ලකුණු දෙනවා. ඊට පස්සේ ව්‍යාප්ති සේවයේ සම්බන්ධ ආයතන. ව්‍යාප්ති සේවයට සම්බන්ධ ආයතන කියන්නේ මේ කෘෂි උපදේශන සපයන ආයතන. ඒ කියන්නේ එයාලා මේ අවශ්‍ය දැනුම දෙනවා. ව්‍යාප්ති සේවය කියලා කියන්නේ අවශ්‍ය දැනුම ලබා දෙනවා. වගා කරන්න ඕනේ දැනුම, රෝග පාලනයට අවශ්‍ය දැනුම, මේ හැමදේම ලබා දීම තමයි කරන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුඩා තේ වලට සංවර්ධන අධිකාරිය. මෙතන තියෙන කජු සංස්ථාව වල දන්නවනේ මේ කවුද අපේ මේ ළඟ තියෙන කජු සංස්ථාවක් මට දැන් මේ CTC එකේ තියෙන්නේ මේ මොකද්ද අපි කියන්නේ ඒකට අලුත්තරම තියෙනවා කජු සංස්ථාවක් තියෙනවා අලුත්තරම බීජ පරිශන මේ ගොවිපළක් තියෙනවා right සමෘද්ධි අධිකාරිය මේවා ඔක්කොම අයිති වෙන්නේ මේ ව්‍යාප්ති සේවය සම්බන්ධ ආයතන වල. ඊට පස්සේ යෙදුම් සම්බන්ධ ආයතන. යෙදුම් සම්බන්ධ කියන්නේ ඒ කියන්නේ උපකරණ, බීජ, පොහොර මේවා තමයි යෙදුම්. ඒ කියන්නේ මේ අපි දැන් වී නිෂ්පාදනය කරනවා වී වලට අපි යොදන දේවල්. අපි වී අස්වැන්න ගන්න අපි දාන ඒවා තමයි යෙදුම්. අපි වී බීජ පවා මේ යෙදුම. ඒ ඉතින් වී බීජ දැම්මට පස්සේනේ ගොයන් ගහ ඇවිල්ලා මේ අස්වැන්න කම්බෙන්නේ. ඒ නිසා වී බීජ කියන්නේ යෙදුමක්. පොහොර දානවා නම් පොහොරක් යෙදුමක්. පලිබෝධනාශක යොදනවා නම් පලිබෝධනාශකත් යෙදුමක්. වල්නාශක යොදනවා නම් වල්නාශකත් යෙදුමක්. ශ්‍රමය සපයනවා නම් ශ්‍රමයත් යෙදුමක්. ඒවා ඔක්කොම යෙදුමක්. නිමවුම වෙන්නේ වී අස්වැන්න. මොකද ඒකෙන් නිෂ්පාදනය කරගන්නේ වී අස්වැන්න. යෙදුම් සම්බන්ධව ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඊට පස්සේ බීජ පොහොර ජලය වලට සමුපකාර දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, මහවැරි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේවා තමයි යෙදුම් සම්බන්ධ ආයතන විදිහට ඉන්නේ. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ගත්තොත් එයාලා මේ විදිහට කුඩා තේවර සංවර්ධන මේ ඔක්කොම අයිති වෙනවා. right? ඊට පස්සේ අලෙවි සම්බන්ධ ආයතන. විකුණ ගන්න ලංකාවේ භෝගාස්ථාන විකුණ ගන්න තියෙන රාජ්‍ය ආයතන මේවා. වී අලෙවි මණ්ඩලයේ ඉන්නවා, සමුපකාර දෙපාර්තමේන්තුව,
වී අලෙවි මණ්ඩලය කියන්නේ ඩඩ්ලිට අයිති එක නෙමෙයි ඈ. ඩඩ්ලිට අයිති එක නෙමෙයි රජයට වී මේ අලෙවික මණ්ඩලයක් ඉන්නවා. ඒ කියන්නේ ඒ රජය ගන්න එතකොට මේ ඩඩ්ලි දැන් අපි දෙනවා වී වල උපරිම මිල රුපියල් 50යි කියලා. එතකොට වී අලෙවි මණ්ඩලය ගන්නේ 50ට තමයි. හැබැයි පෞද්ගලික මෝල් හිමියක් ගත්තොත් අයාලා 70ට 80 විතර ගන්නවා. එයාලා වැඩි කරනවා රජයේ තියෙන ආයතන වලට වැඩි කරන්න බෑ. එයාලා සාධක මිලක් දීලානේ තියෙන්නේ. ඒ සාධක මිලට තමයි රජයේ ආයතන ගන්න. සමූපකාර දෙපාර්තමේන්තුව පස් සම්පත් මණ්ඩලය දඹුල්ල මීගොඩ වගේ ආර්ථික මධ්‍යස්ථාන මේවා මිලදී ගන්න එකට කරන්නේ. මිල අලෙවි සම්බන්ධ ආයතන කියන්නේ මිලදී ගන්න ආයතන වෙන්නවා. කජු සංස්ථාව ඉන්නවා, අපනයන කුස්කර්ම දෙපාර්තමේන්තුව ඉන්නවා, තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය මේවා අයිති වෙනවා. වෙළඳපොළ හා සමාජ ආර්ථික පරිශ්‍රණ. ඒතර වෙළඳපොළ හා සමාජ ආර්ථික පරිශ්‍රණ සිදු කරනවා හෙක්ටර් හාටි එක කියන්නේ හෝඩි එක, right? හාඩි කියලා කියන හෝඩි කියලා මේකට කියන්නේ. හෙක්ටර් කොබ්බෑකඩුව කුසිකා ප්‍රයත්න පුහුණු ආයතනය වෙළඳ හා සමාජ ආර්ථික පරිශ්‍රණ ආයතනයක් විදිහට තමයි සැලකන්නේ. මේකේ ට්‍රේනින් වලට ගොඩාක් ළමයි යනවා. මේක ගොඩාක් ප්‍රසිද්ධ ආයතනයක්. මේක ට්‍රේනින් වලට එහෙම ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය යනවා. පසුවස්සන ආයතන තියෙනවා. පසුවස්සන තාක්ෂණ ආයතන අනුරාධපුරයේ තියෙන එකම එකයි ලංකාවට තියෙන්නේ පෝස්ට් සර්විස් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් කියලා මේකට කියන්නේ. පසුවස්සන තාක්ෂණ ආයතන අනුරාධපුරයේ තමයි තියෙන්නේ. මේකටත් පේරාදෙණි කැම්පස් එකට ගියාන් පස්සේ ඇග්‍රි මැනේජ්මන්ට් ඩිග්‍රී එකට ගියාට පස්සේ එක් කරගෙන යනවා. රාජ්‍ය නොවන ආයතන. අපි දන්නවා මේවා අහලා තියෙන ජනප්‍රියයි. කෘෂි යෙදවුම් සඳහා. ඒ කියන්නේ බෙහෙත් පොහොර නිෂ්පාදනයට යන්ත්‍ර උපකරණ නිෂ්පාදන CIC, බවර්, ලංකෙම් මේවා ප්‍රසිද්ධයි. පොහොර වලට බවර් මේ CIC ප්‍රසිද්ධයි. කෘෂි උපකරණ වලට CIC වගේම හෙලිස් ප්‍රසිද්ධයි. ඒතර කෘෂි කාර්මික සේවා ලබන රාජ්‍ය නොවන සංවිධාන NGO කියන්නේ non government ආයතන. මේවා තමයි මේ තියෙන්නේ. NGO සමාගම් කෘෂි කර්මාන්තයට දායකත්වය දක්වනවා. KI International Save the Children United Nations Development Project එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය. right? World Vision අපි දන්නා World Vision අධ්‍යාපනයටත් ගොඩක් දායකත්වය දක්වන ආයතනයන්නේ. සීඩෝ ශ්‍රී ලංකා. සීඩෝ ශ්‍රී ලංකා කියමු සීඩ් වලින් මේ සීඩෝ කියලා හදලා තියෙන්නේ. ඒතර මේ ගෙවතු වග පරිශ්‍රණ සම්බන්ධව තමයි මෙයාලා ක්‍රියා කරන්නේ. අර්ථචර්යා පදනම කියලා NGO සමාගමක් තියෙනවා ලංකාවේ. සර්වෝදය තියෙනවා. මේවා මේ කෘෂි කර්මාන්තයේ දායකත්වය දක්වන NGO සමාගම්. පොඩ්ඩක් එකක් දෙකක් මතක තියාගන්න එක වැදගත්. අන්තර්ජාතික සංවිධාන, බහුජන සංවිධාන, ගොවි සංවිධාන තියෙනවා මේ අපේ මේ ගොවි සංවිධාන ගත්තොත් එහෙම මහවැලි එක අපිට ගන්න පුළුවන් මහවැලි සංවිධානයේ ආශ්‍රිත ගොවි සංවිධාන වල ගම් වලට එක එක තියෙනවා ගොවි සංවිධාන. ඔයාලා දන්නවනේ මේ ගොවි සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒතර අන්තර්ජාතික සංවිධාන අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා මෙතන පොඩ්ඩක් ඉන්න අන්තර්ජාතික සංවිධාන අපි ඉස්සරහට කතා කරනවා. ණය හා සානදාර සඳහා ඇති මූල්‍ය ආයතන. ඒ කියන්නේ ණය දෙන කෘෂි කර්මාන්තයට ණය දෙන ඒවා. රාජ්‍ය බැංකුව පුද්ගලික බැංකුව. රාජ්‍ය බැංකුව වලින් සහ පුද්ගලික බැංකුව වලින් කෘෂි කර්මාන්තයට ණය දෙනවා. ලංකා බැංකුවට ගියොත් ලංකා බැංකුව ඔයාලා වගා ණයක් ගන්න ගියොත් එහෙම වගා ණයක් දෙනවා. right? කෘෂි රක්ෂණ මණ්ඩලෙමුත් දෙනවා. right? අධ්‍යාපන ආයතන මොනවද කෘෂි කර්මාන්තයට සම්බන්ධ? විශ්වවිද්‍යාල තියෙනවා, කෘෂි කර්ම විද්‍යාල, ඇග්‍රි ස්කූල්ස් තියෙනවා. right? ඒක කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතන තියෙනවා. පාසල් තියෙනවා. පාසල් වල කෘෂි විද්‍යාව උගන්වනවානේ. දැන් ඔයාලා පාසල් වල හිටියට දැන් උසස් පෙළ කෘෂි විද්‍යාවනේ හදාරන්නේ. ඒකට මේ අධ්‍යාපන ආයතන සම්බන්ධ කෘෂි විද්‍යාල සම්බන්ධ ආයතන තියෙනවා. දැන් මේ කෘෂි සංවාදයට එක එක ආයතන වලින් ඉටුවන සේවාවන් තමයි කතා කරන්නේ. රාජ්‍ය ආයතන වලින් නම් රාජ්‍ය ආයතන වලින් මොනවද කරන්නේ? පෞද්ගලික ආයතන වලින් නම් මොනවද කරන්නේ? ඒ පිළිබඳව තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි බලමු මේ එකක් කතා කරගන්න. එතකොට අපිට මේක සම්බන්ධව ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. රාජ්‍ය ආයතන මොනවද රාජ්‍ය ආයතන? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොහෙද තියෙන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙන පුතේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඉස්සරහ. දැන් ලංකාවේ හැම දෙපාර්තමේන්තුවක්ම තියෙන්නේ මේ මොකද්ද? කොළඹනේ. හැම අමාත්‍යාංශයක්ම. හැබැයි මතක තියාගන්න කෘෂිකර්ම අමාත්‍යාංශ විතරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන නුවර. right? මේක ඔයාලා පේරාදෙණි කැම්පස් එකට ගත්තම අපේ කෘෂිකර්ම පීඨයට ඉස්සරහාම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ තමයි තියෙන්නේ. ඒතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජයට තියෙනවා අයිති වෙනවා සහ පළාත් සභාව මට්ටමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා. මෙතනදී අපි සිලබස් එකේ ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ මධ්‍යම රජයට අයිති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ නුවර ඉන්න ක්‍රියාත්මක වෙන මධ්‍යම රජයට අයිති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන කාර්යභාරය තමයි කතා කරන්න තියෙන්නේ. අර අපි කතා කරපු දේවල්ම නැවත නැවත මේ ආයතන වලින් සිද්ධ කරනවා. කෘෂිකාර්මික පරිශන මෙහෙවීම. ඒ කියන්නේ මෙයාලා පරිශන ආයතන වල කෘෂිකාර්මික පරිශන මෙහෙවීම සිද්ධ කරනවා. දෙමුහුම් භෝග ප්‍රවේදනය වීම පරිශන දෙමුහුම් භෝග නිෂ්පාදනය කියන්නේ මේක ජාන තාක්ෂණයත් එක්ක යන්නේ. මේක සංකීර්ණ එකක් තමයි. දේශ ගුණයට පසට ගැලපෙන භෝග තීරණය සිද්ධ කිරීම පරිසර සාධක හා බැඳුණු පරිශන කරන්න සිද්ධ වෙනවා කෘෂි පරිශන වලින් මේවට ප්‍රතිඵල දෙන්න කල් යනවා. ගොඩාක් අවුරුදු 5ක් 6ක් විතර යනවා කෘෂිකාර්මික පරිශනයක් සිද්ධ කරන්න. භෝග කලාපීයකරණය. ඒ කියන්නේ භෝග එක එක කලාප වලට සුදුසු කලාප වලට නිර්දේශ කිරීම. දඹුල්ලට ලොකු ලුණු. දැන් දඹුල්ලේ ලොකු ලුණු ප්‍රසිද්ධයි. එතකොට එක එක ප්‍රදේශ වලට ඒ කලාප වලට ගැලපෙන භෝග නිර්දේශ කිරීම කරන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. භෝග වගා සැලසුම් කිරීම. මධ්‍යම රජයේ වගේම පළාත් සභාවෙත් වගකීමක්. ඒ කියන්නේ භෝග වගාව එක එක භෝග වගා කරන්න මෙන්න මේ කාලයේදී කියලා වගා කරන්න සැලසුම් කිරීම සිදු කරන්නේ මධ්‍යම රජය සහ පළාත් සභාවේ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සහතික කළ බීජ නිෂ්පාදන සහ බීජ සහතික කිරීම. අලුත්තරම තියෙන බීජ සහතික කිරීම ලැබ් එක මේ වගේ විවිධ බීජ සහතික කිරීම ලැබ් එක ලැබ් 5ක් තියෙනවා ලංකාව වටේට. ඒතර මේ ලැබ් 5ෙම කරන්නේ බීජ සහතික කිරීම. ඒතර මේවා අයිති වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. පලිබෝධ පාලන පනත ක්‍රියාත්මක කිරීම, පැලෑටි ආරක්ෂක කටයුතු පැලෑටි ආරක්ෂක කිරීම, සාක නිරෝධන කටයුතු නිරෝධායන පනත ක්‍රියාත්මක කිරීම, පාංශු සංරක්ෂණ කටයුතු මේවා කරනවා නව තාක්ෂණ ප්‍රතිරෝධ කිරීම, මේ වගේ කෘෂිකර්ම අංශ නිලධාරීන් සහ ගොවීන් පුහුණු කිරීම මේකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන දෙයක්. කෘෂිකාර්මික ව්‍යාප්ති සේවය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ කෘෂි උපදේශකවරු ඇග්‍රිකල්චර් එක්ස්ටෙන්ෂන් සර්විස් එකේ ඉන්න කෘෂි ව්‍යාප්ති සේවයට අදාළ කෘෂි උපදේශකවරු අයිති වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දැන් කෘෂිකර්ම ඩිප්ලෝමාව ගත්තා කියමුකෝ. කෘෂිකර්ම උපාධිය කරන්න නැත්නම් කෘෂිකර්ම ඩිප්ලෝමා ගත්තාම ඔයාලට යන්න පුළුවන් කෘෂි උපදේශක වෙලා. ඒ කියන්නේ AIලා. right? ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. කෘෂි උපදේශක වුණාන් පස්සේ ඔයාලව අයිති වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන දේවල් වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති දේවලුත් තියෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඒක මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට අයිති වෙන්නේ. පළාත් සභා මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌව පළාතට වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක්, මධ්‍යම පළාතට වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දකුණු පළාතට වෙනම එකක් කියා. එහෙම පරිශන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැහැ. එකයි තියෙන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාතරේ තියෙන්නේ. මේ අපනයන කෘෂිකර්ම භෝග පරිශන ආයතනයත් එක්කම. එතකොට මේ මධ්‍යම රජයෙන් තමයි පාලනය වෙන්නේ. ඒතර පරිශන කටයුතු සිදු කිරීම, නව විභවතාවයක් හඳුනා ගැනීම කියන්නේ නව විභවයන් කියන්නේ අලුත් හැකියාවන් හඳුනා ගැනීම. ඒ කියන්නේ අලුතෙන් මේ අපිට අස්වැන්න වැඩි කර ගැනීම හැකියාව තියෙන ඒවා හඳුනා ගැනීම. අපනයන කෘෂිකර්ම භෝග කලාප හඳුනා ගැනීම. ඒ කියන්නේ අපනයන කරන්න පුළුවන් තේ, කෝපි, ඒ වගේ භෝග තියෙනවානේ. ගම්මිරිස්, ඒ වගේ ඒවා වගා කරන කලාප හඳුනා ගන්න පුළුවන්. වගා සැලසුම් කටයුතු සිදු කිරීම. ඒ කියන්නේ වගාව සැලසුම් කරන්න කෝපි නම් කෝපි හදන්න ඕනේ කොයි කාලෙද? ගම්මිරිස් නම් ගම්මිරිස් හදන්න ඕනේ කොයි කාලෙද? ඒ වගේ සැලසුම් කිරීම. බීජ හා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම. ඒ කියන්නේ ගම්මිරිස් වගාවට අවශ්‍ය රෝපණ පැල, ඒ වගේ දේවල් හැදීම කරනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. නව තාක්ෂණ හඳුන්වා දීම කරනවා. ඒ අස්වන නිර්මාණ උපකරණ, ඒ වගේ අලුත් තාක්ෂණ ක්‍රම හඳුන්වා දීම කරනවා. අපනයන භෝගවල පසුඅස්වන තාක්ෂණ හඳුන්වා දීම. කියන්නේ අපනයන භෝගවලට පසුඅස්වන තාක්ෂණ. නැත්නම් පසුඅස්වන අස්වැන්න අපතේ යනවනේ ගොඩක්. ඒ අස්වැන්න අපතේ යන එක වළක්වා ගන්න ක්‍රම හඳුනා දීම සිදු කරනවා. අපනයන සඳහා භෝග සැකසීම. අපනයන සඳහා ගැළපෙන විදිහට භෝග සැකසීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන දෙයක්. ඉදිරි වෙළඳ ගිවිසුම් සඳහා මැදිහත් වීම කියන්නේ වෙළඳ පිට රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම, පුහුණු හා දැනුවත් කිරීම ඇති කර ගැනීම, අපනයන කෘෂි භෝග ප්‍රතිරෝධ කිරීම, ව්‍යාප්ති සේවා කිරීම මේ වගේ දේවල් තමයි එක එක කරන්නේ. මේ වගේම 5ක් විතර මතක තියාගන්න. මේවා නම් ගොඩක් අහන්නේ නැහැ. right ඊළඟට අපිට ප්‍රධාන දෙයක් මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇග්‍රේරියන් සර්විස් සෙන්ටර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. මේ ඇග්‍රේරියන් සර්විස් සෙන්ටර් එක දැන් මහියංගනේ නම් මහියංගනේ තියෙනවා. ඒක එක එක
ප්‍රදේශවලට වෙනම ඇග්‍රේරියන් ගෝජන සේවා මධ්‍යස්ථානයක් තියෙනවා. මහියංගනේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ තියෙන තැන වලට තියෙන්නේ කොතනද? මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ. වල් උතන තියෙන මේ විශ්ව කියලා මම හිතන අධ්‍යාපන ආයතනයක් තියෙනවා. විශ්ව ඒ අධ්‍යාපන ආයතනයේ පාරේ ඇතුළට ගියාන් පස්සේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ මහියංගනේ එක තියෙනවා. එතන ගෝජන සංවර්ධන පනත ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ගෝජන සංවර්ධන පනත. ගෝජන සේවා සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම තමයි ගෝජන සේවා දෙපාර්තමේන්තුවේදී කරන්නේ. එතකොට ගෝජන සේවා සංවර්ධන පනත කියන්නේ මොකද්ද? සියලුම කුඹුරු ඉඩ මේ සියලුම කියන සියලු මග කුඹුරු ඉඩම් වල නෙමෙයි සියලුම මේක කපා ගන්න සියලුම කුඹුරු ඉඩම් වල භුක්තිය කියන්නේ අයිතිකාරීත්වය අඳ අයිතිය අඳ ගොවියටත් අයිතිය තියෙනවා අඳ ගොවියා කියන්නේ අඳේට වැඩ කරන කෙනා එයාටත් අයිතිය අඳ අයිතිය අස්වැන්න නෙලා ගැනීමේ අයිතිය කෘෂි ජල කළමනාකරණය ගොවියා ආරවල විසඳීම ගොවියෝ ෆයිට් වුණොත් එහෙම විසඳන්නේ ඔන්න ගෝජන සේවා දෙපාර්තමේන්තුව ගොවි අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන එක. ආදී සිදුවන ගැටලු විසඳීමේ අයිතිය ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙන් පාරලා තියෙනවා. මේ ආයතනය මගින් මොකද්ද කරලා තියෙන්නේ? අංක 1 කොසි යෙදවුම් සහ සේවාන් සපයීම. ඒ කියන්නේ මොකද යෙදවුම් කියන්නේ බීජ එහෙම දෙනවා. රෝපණ ද්‍රව්‍ය. සේවාවන් සපයනවා. උපදෙස් දෙනවා. කරන්න ඕනේ කොහොමද කියන්නේ? වගා කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙනවා. ගෝජන බැංකුව මගින් කෘෂි ණය ලබා දීම කරනවා. මතක තියාගන්න ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ ඇග්‍රේරියන් සර්විස් සෙන්ටර් එකෙන් ගෝජන මේ සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඔයාලට වගා ණයක් ගන්න පුළුවන්. කෘෂි ණයක් ගන්න පුළුවන්. ගොවි සංවිධාන පිහිටවීම, ලියාපදිංචි කිරීම, ගොවි සංවිධාන ශක්තිමත් කිරීම, පුහුණුවක් දැනුවත් කිරීම මේකෙදි කරනවා. ගෝජන සේවා දෙපාර්තමේන්තුවෙන් කරන ගොවි සංවිධාන පිහිටවීම. අක්කර 200ට අඩු ප්‍රදේශ වලට අයත් සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණය. ඒ කියන්නේ අක්කර 200ට වඩා අඩු ප්‍රදේශ වලට අයත් සුළු වාරි මාර්ග තියෙනවානේ. මහවැලියට අයිති නැති ඒවා. අන්න ඒවා ප්‍රතිසංස්කරණය කරනවා ගෝජන සේවා දෙපාර්තමේන්තුව මගින්. කෘෂිකාර්මික ඉඩම් නාම ලේඛන පවත්වා ගැනීම සහ අක්කර බදු අය කිරීම. අක්කර බදු අය කර ගන්නවා මෙයා. සුළු වාරි මාර්ග සඳහා වගා කාල සටහනක් සැකසෙනවා. සුළු වාරි මාර්ග සඳහා වගා කාල සටහනක් හදනවා කියන්නේ ඇයි? වගා කාල සටහනක් හදන්නේ මහවැලියෙන්නේ. දැන් ඔයාලට වගා කාල සටහනක් හදලා දෙන්නේ මෙන්න මේ කාලේ වතුර දෙනවා මෙන්න මේ කාලෙදී බිම් සකසන්න කියලා එහෙම ඔයාලට කියන්නේ ඔයාලගේ ගොවි සංවිධානවල මේ කියන්නේ මහවැලිය. right හැබැයි සුළු වාරි මාර්ගවලදී මේ වගා කාල සටහනක් සකසලා දෙන්නේ ගෝජන සේවා දෙපාර්තමේන්තුව. ගෝජන සේවා මධ්‍යස්ථාන. කන්න රැස්වීම පැවැත්වීම සිද්ධ කරනවා. ඒකට දායකත්වය දැක්වීම ගෝජන සේවා එකම කරනවා. මහවැලියමුත් කරනවා. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙත් කරනවා. ඔය කන්න රැස්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලිය ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඔක්කොම එකට එකතු වෙලා තමයි කන්න රැස්වීම පවත්වලා මේ කන්නේදී වතුර දෙන්නේ කොච්චරද වතුර සපයන්නේ මොන කාලෙද ඒ විදිහට තීරණ ගන්නෙ. තව තියෙනවා ආයතන ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව කියලා. මේකෙදි පර්යේෂණ සම්බන්ධ වැඩ තමයි කරන්නේ. පර්යේෂණ විභවය හඳුනා ගැනීම, පර්යේෂණ වලට තියෙන හැකියාවන් හඳුනා ගැනීම, කෘෂි පර්යේෂණ සැලසුම් කිරීම. right? ඒ කියන්නේ කෘෂි පර්යේෂණ සැලසුම් කිරීම සිදු කරනවා. ඒ කෘෂි පර්යේෂණ කටයුතු සඳහා දේශීය විදේශීය ප්‍රතිපාදන සල්ලි එහෙම අරගෙන එන එක, කෘෂිකාර්මික ශිෂ්‍යත්ව පිරිනැමීම, ජාත්‍යන්තර පර්යේෂණ හෝමාර්ගයේ සම්බන්ධීකරණය, කියන්නේ ජාත්‍යන්තර සිදු වෙන පර්යේෂණත් එක්ක ඒ තොරතුරු සම්බන්ධීකරණය කරනවා ලංකාවේ සිදු වෙන පර්යේෂණ සම්බන්ධයෙන්. පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීම සිදු කරනවා. ඒ කියන්නේ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්නේ මෙන්න මේ ආයතන වගේ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවෙන්. ඊට පස්සේ තව දෙන හෙක්ටෝකොප්ඩ කඩුව ගොවි කඩු පුහුණු පර්යේෂණ ආයතනය මේක ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක්. මේකෙන් කරනවා පුහුණු අවශ්‍යතාව හඳුනා ගැනීම සහ ඇගේම් සැලසුම් කර ක්‍රියාත්මක. මේකේ ට්‍රේනින් කරනවා ළමයි ගොඩක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලෙන් අවුට් වෙන කට්ටිය ඩිප්ලෝමා පාඨමාලා වලින් අයිත් වෙන අයින් මේ කියන්නේ පුහුණු වෙන කට්ටිය මෙයාලා ගොඩක් පුහුණු කරනවා මේ හෙක්ටෝකොප්ඩ කඩුව ගොවිජන පුහුණු මධ්‍යස්ථානයේ. මේකට ට්‍රේනින් වලට යන්නත් හරි අමාරුයි. කෘෂිකාර්මික අලෙවි හා සමාජ ආර්ථික සමීක්ෂණ ක්‍රියාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීම, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රකාශන නිකුත් කිරීම කරනවා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියලා තියෙනවා නුවර එකක්. සත්ත්ව රෝග මර්ධනය නිවාරණය මේ වගේ කටයුතු ගොඩාක් කරනවා. මේවා නැවත නැවත කතා කිරීම තේරුමක් නැහැ. ඔයාලා මේ ටික බලා ගන්න.
පාඩම් කරන්න තමයි ඕනේ මේ ඒතර මේකේ වැදගත් කෘෂිකාර්මික යෝජන රක්ෂණ මණ්ඩලයෙන් මේකේ කරන්නේ මොනවද? ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් කරන්නේ මොකද්ද? රයිට් මීට අමතරව තියෙනවා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ජනතා පොහොර ව්‍යවසාය මේවා තියෙනවා මේ වගේ පොඩි කාරණා පොඩි අදහසක් විතරක් ඔලුවට දාගන්න මේකෙන් ගොඩාක් ඔයාලට විභාගයට ප්‍රශ්න අහන්නේ නැති ඉන්න. පසුවස්තුන තාක්ෂණ ආයතන කියලා ගත්ත පෝස්ට් හවුස් ටෙක්නොලොජි යුනිට් එක මේකේ තියෙන කොහෙද? අනුරාධපුරේ. මම මුලින් කිව්වේ අනුරාධපුරේ විතරයි පසුවස්තුන තාක්ෂණ ආයතනය තියෙන්නේ. මේකෙදි පසුවස්තුන නෙලීමේ ප්‍රවාහනයේදී ගබඩා කිරීමේදී හානි නිර්දේශ කරන්න දැන් පසුවස්තුන තාක්ෂණ ආයතනයනේ විභාගයට ප්‍රශ්නයක් ආවත් පසුවස්තුන තාක්ෂණයෙන් මොනවද කරන්න කියලා අහුවොත් ඉතින් පසුවස්තුන මේ ආහාර ආසන නෙලීමේ ඉඳන් ප්‍රවාහන ගබඩා කිරීම සඳහා මේ වෙදී ආහාර වලට සිදුවන හානිය මේ අවම කරන්න නිර්දේශ නිකුත් කිරීම. ඒ වගේම තමයි කෘෂි භෝග ගබඩා කිරීම සඳහා තාක්ෂණික නිර්දේශ ලබා දීම. කෘෂි අලෙවි ජාල ස්ථාපිත කිරීම. කියන්නේ විකුණ ගන්න ජාල ස්ථාපිත කිරීම කරනවා. පෞද්ගලික ආයතන මේ දීලා තියෙනවා මම ආයසරයක් CIC ආයතනය, හේලික්ස් ආයතනය, පින්ලේ ආයතනය, ලංකේම්, බවර්, ප්‍රේමා මේ වගේ කරන ඒවා. මූල්‍ය ආයතන සෙලාන් බැංකුව මේ දෙනා තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන සර්වෝදය, බෙරෙන්ඩා right KR international ඒ ටික තියෙනවා. ඊට පස්සේ ගොවි සංවිධාන. මේක ගොඩක් වැදගත්. ගොවි සංවිධාන ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර ගොවි සංවිධාන වල ඉඳන් ඊටු කොටස අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. right ඔන්න ඔය කාරණා ටික මම වේගින් කතා කරන්නේ මේ පාඩම ඔයාලට ගොඩක් පාඩම් කරන්න තියෙන ටියුට් එකේ පැහැදිලිව කරුණු ටික සියල්ලම තියෙන හින්දා ඔයාලට තියෙන්නේ පාඩම් කරගන්න මේකෙදි විස්තර කරන්න තියෙන කොටස් පමණක් විස්තර කරලා මම වේගින් යන්නේ මේක ගොඩාක්ම අපේ සිලබස් එකේ වැදගත් වෙන පාඩමක් නොවන හින්දා හරි එහෙනම් අපිට ඊළඟ පාඩමට යන්න වේගින් යන්න තමයි පළවෙනි පාඩම ඔය වේගින් යන්නේ මොනවා හරි දෙයක් තිබ්බොත් ඔයාලා group එකට WhatsApp group එකට දාන්න සර් මේක තේරෙන්නේ නැහැ කියලා හරි දාන්න එතකොට මට පුළුවන් ඒ සම්බන්ධ කාරණා ටික විස්තර කරන්න group එක ඇතුලේ ඔයාලා group එක ඇතුලේ ඔයාලා ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ නැති දේවල් අහගන්න මේ වගේ group එක පාවිච්චි කරන්න group එක නිහඬව තියාගන්න අවශ්‍යතාවයක් නැහැ ඒ කියන්නේ group එකට ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් දාන්න. එතකොට ඔයාලට ඒ පැහැදිලි කිරීම කරන්න පුළුවන් සහ ඊළඟ පන්තියේදී මට ඒ ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි කරන්න තියෙන්නේ ටියුට් එක print කරගන්න. අපි බලමු නොවැම්බර් 1 වෙනිදාගෙන් පස්සේ ආයතනයේ එක කතා කරලා කොහොමද පන්ති පැවැත්වෙන්නේ කියලා අපිට ෆිසිකල් ක්ලාස් වලට යන්න පුළුවන් වුණොත් ඔයාලට මහියංගනට එන්න වෙනවා. තාක්ෂිලා ආයතනයට ඊට පස්සේ තමයි අපි ක්ලාස් එක කරගෙන යන්නේ. කොහොමද තාම තීරණයක් නැහැ. තාම තීරණයක් නැහැ. බලමු කොහොමද වෙන්නේ කියලා. කොහොම වුණත් ආයතනයෙන් කිව්වොත් ඔන්ලයින් ක්ලාස් එක නවත්තලා ෆිසිකල් ක්ලාස් වලට යන්න කියලා ආයතනයේ තියෙන නීතියට අනුව මට යන්න වෙනවා. right? හරි. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. වැඩ කරන්න, පාඩම් කරන්න පටන් ගන්න. මේ පාඩම පාඩම් කරගන්න තියෙන්නේ. ඒ නිසා ෂෝට් නෝට් එකක් හදාගෙන ලස්සනට පාඩම් කිරීම කරගෙන යන්න. ෂෝට් නෝට් හදන එක පුරුද්දක් කරගන්න. ජීව විද්‍යාවට වගේම රසායන විද්‍යාවට වගේම කෘෂි විද්‍යාවටත් ෂෝට් නෝට් එකක් හදාගෙන යන්න. පළවෙනි පාඩමේ ඉඳන් ෂෝට් නෝට් එකක් හදාගෙන ලස්සනට තියාගෙන වැඩ ඉස්සරහට හොඳට කරගෙන යන්න කියන එක තමයි උපදේශයක් විදිහට ඔයාලට දෙන්න තියෙන්නේ. ෂෝට් නෝට් හදන එක පස්සට කල් දාන්න එපා. ෂෝට් නෝට් එක දැම්ම හදාගන්න. මොකද ෂෝට් නෝට් එක හදාගත්තේ නැතුනොත් ගොඩක් අමාරුයි පස්සේ පාඩම් කරගන්න. හරි. එහෙමනම් සංගායනා කියනවා so all lessons ටියුට් වලින්මද කරන්න කියලා හැම එකටම ටියුට් වලට දෙනවා. ඒ කියන්නේ හැම එකටම සංගායනා ටියුට් දෙනවා. හැබැයි ටියුට් එකේදී එක්ස්ප්ලেইন කරන්න දැන් මට මෙතන බෝඩ් එකක් මම ගොඩක් යූස් කරනවා ඕනිම වෙලාවට. නමුත් මම ගොඩාක් ආසයි වලට මේ බෝඩ් එකේ අඳිනවට වඩා ස්ක්‍රීන් එකේ ඇඳලා පෙන්නවන් පස්සේ ඒක ෆෝන් එකේ පැහැදිලි ගොඩක්. ඒ නිසා තමයි මම මේකදී යන්නේ. එහෙම නැතුව දැන් අපි පන්තියේදී නම් අපිට හැම ටියුට් එකක් දීලා ටියුට් එකේ තියෙන දේවල් බෝඩ් එකේ එක්ස්ප්ලেইন කරන එක තමයි කරන්නේ. ඒතර ඔයාලට නෝට් එක දැන් නෝට් ලියන්න අවශ්‍ය නැහැ. නෝට් ලියන කාලය අපිට පන්ති ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ටියුට් එක ලබා දීම කරන්නේ. ඒ නිසා ඔයාලට සමහර අය නෝට් එක පැහැදිලිව ලියන්නේ, සමහරට නෝට් එකක් හරියට තියාගන්නේ. ඔය ප්‍රශ්නේ හින්දා නෝට් එක ලියන්න පන්තියේදී වෙලාව වෙන් කරන්නේ නැහැ. නෝට් එක ලියන්න වෙලාව වෙන් කරන්නේ. ඒකට ඔයාලට ඒ කාලය ඉතුරු කරගන්න පුළුවන් ෂෝට් නෝට් හදන්න. ඊට පස්සේ නෝට් එකේ පාඩම් කරන්න. ඒ වගේ කාලවලට යොදවන්න පුළුවන්. ඒ නිසා සියලුම පාඩම් වලට නෝට් එකක්, ටියුට් එකක් වලින්ම තමයි කරන්නේ. පැහැදිලි කිරීම බෝඩ් එකේ කරන එක තමයි පන්තියේදී සිද්ධ වෙන්නේ. right? ඔය තමයි සංගායන අහපු ප්‍රශ්නෙට උත්තරේ.
හරි. එහෙමනම් මම හිතන්නේ ගැටලු තියෙනවා නම් group එකට දාන්න. වැඩ ටික කරන්න. එහෙනම් අපි ඊළඟ සතියේදී හම්බෙමු. සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ හම්බෙමු.